එතකොට පිටු අංක 51 අතිරේක අභ්‍යාස අංක 1 20යි 21 3යි 31 දිනෙන් අවසන් දිනට දිනෙත්ගේ ව්‍යාපාරයේ තොරතුරු කිහිපයක් දීලා තිනවා. ඒ කාල සීමාව සඳහා අවසන් දිනට තමයි තොරතුරු දෙන්න. ඒතර ඒ වර්ෂය සඳහා තමයි තොරතුරු දීලා තියෙන්නේ. අපෙන් ඉල්ලන්නේ වර්ෂය සඳහා දල ලාභය ගණනය කරන්න කියලා ඉල්ලන්නේ. ඉතින් ආදායම් ප්‍රකාශනයක මූලික කොටස නිසා මම නම ලියන හැටිත් පෙන්නන්න. අපි කලින් කතා කරලා තියෙනවා. නම ලියද්දි ලියන්න ඕන දිනෙත් ව්‍යාපාරය 20යි 21 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඒක ඔයගොල්ලෝ නොලිව්වට දැනට ගැටලුවක් නැහැ. වඩා හොඳයි ලියලා තියෙනවා නම් පුරුදු වෙන්න ප්‍රැක්ටිස් වෙන්න. ඒකට ලකුණක් දෙනවා විභාගයට. වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය. රුපියල් 1000 කියන එකත් ලියමු උඩින්. 1000 වලින් තොරතුරු ටික ලියන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම මට යෝජනා කරන්නේ ෆෝමැට් එක හදාගන්න. දැන් ෆෝමැට් එක හැදුවට අපි ඒක පුරවනවම නෙවෙයි තොරතුරු දන්නවා දැන්. විකුණුම් රෝලක් තියලා අඩු කළා විකුණුම් පිරිවැය ඒ ඇතුළේ ඉන්නේ ආරම්භක තොගය 20යි 20 4යි 1 තොග. අපි අද තොග ගැලපීම කතා කරනවා. ඒ නිසා පොඩි අදහසක් මෙතනනුත් ගමු. ඊළඟ ගැනුම් රෝල් 5ක් වගේ තියලා මම කිව්වා අඩු කළා 20යි 21 3යි 31 තොගේ නැත්නම් අවසන් තොගේ කියලා ඉල තිබ්බට ගැටලුවක් නැහැ. මේ අඩු කරාම දෙවෙනි තීරුවෙන් අන්තිම තීරුවට අපිට විකුණුම් පිරිවැය එනවා. ඉහළම විකුණුම් තියෙනවා. ඊට පස්සේ පහළ විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය ගණනය කරගන්න පුළුවන්. මෙතනට. ඊට මතකද දැන් පළවෙනි තීරුව අපි තියාගත්තේ ගැනුම් නිවැරදි කරගන්න. දෙවෙනි තීරුව අපිට තියෙන්නේ විකුණුම් පිරිවැය හදාගන්න. තුන්වෙනි තීරුවේ තමයි දල ලාභය හදන්න කියලා මම කලින් කිව්වා. බලමු මම උඩින්ම තියෙනවා විකුණුම් 800යි. විකුණුම් වටිනාකම 800යි. ආපසු එවුම් මම ෆෝමැට් එකේ ඒක ලියලා නැහැ. තිබ්බොත් තමයි ලියන්නේ. ආපසු එවුම් වටිනාකම තියෙනවා. විකුණුම් ආයිත් හරවලා එවලා 12ක්. ඒ කියන්නේ විකිනිලා නැහැ. විකුණුම් අඩු වෙන ගිණුම බව වාට මතක ඇති. ආපසු එවුවහම ඉස්සරහන් ණයට විකුණුම් එකේ අනිත් පැත්ත ආපසු එවුම් හර ණයගෙති බැර ඒවත් එක්ක සම්බන්ධයි. පස්සේ සුළු කිරීම කරමු. ඊට පස්සේ තියෙනවා 4යි 1 තොගේ 123යි. ආරම්භක තොග ලියන්නේ දෙවෙනි තීරුවේ. ආරම්භක අවසන් තොග එන්නේ දෙවෙනි තීරුවේ. ගැනුම් 472යි. ගැනුම් 472යි. ගෙන ඒමේ කුලී 15යි. ගෙන ඒමේ කුලී 15යි. ගත්ත භාණ්ඩ ටික ගේන්න ගියපු කුලී. ආපසු යැවුම් 18000යි. ආපසු යැවුම් මම රෝලක් අතරලා ලියනවා. එහෙම නැතුව උනත් පුළුවන්. 18000යි. ආපසු යැවුම් 18000යි. රයිට්. අවසාන වශයෙන් දීලා තියෙනවා අතිරේක තොරතුරක් විදිහට 20යි 21 3යි 31 දිනට තොගය 81යි. එහෙම දෙන්න හේතුව අවසාන තොගය කියන එක අපිට ගිණුමක එකල දැනගන්න එකක්. අද ඒ ගැන තවදුරටත් කතා කරනවා. ගිය සතියේත් කතා කරා. එයා ගිණුමක නැහැ තොගයක් අපි ගිණුම් වල ලියන් යන්නේ නැහැ. රයිට්. දැන් තියෙන ඉතින් වලට සුළු කරන්න. 800න් 12ක් ගියහම 10න් 2ක් 8යි 9න් එකක් 8යි 788යි ගැනුම් 5යි 2යි 7යි 7යි 1යි 8යි 487යි 18ක් ආපහු යවුවා කියන්නේ 17න් 8ක් 9යි 7න් එකක් 6යි 469යි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරාම 9 3යි 12න් 2 එකක් ඉතුරුයි 2 1 3යි 6යි 9යි 4 1 5යි 592ක්. මේකටත් නමක් කියන්නකො කාටරි පුළුවන් නම්. මේ 592ට කියන නම මොකක්ද? 592ට නමක් දෙන්න. විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගේ පිරිවැය. ඔව් හරියටම හරි. විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගේ පිරිවැය. එහෙනම් මේ දෙකෙන් එකක් අඩු කරාම 1යි. විකිණීම සඳහා ඉදිරිපත් කරාට 592ක තොග ඉතිරි වෙලා තියෙන 81ක්. එහෙනම් ඒක විකිණිලා නැහැ. විකිණීම සඳහා ඉදිරිපත් කළාට විකිණිලා නැහැ 81ක්. දෙකෙන් එකක් 1යි. 9න් 8ක් 1යි.
511ක් තමයි විකුණලා තියෙන තොගවල පිරිවැය. විකුණු තොගවල පිරිවැය 511යි. එමනම් 511ක තොග තමයි 788කට විකුණුවේ. අපි මේවා තේරෙන කතා කරන්නේ නේද? ගෙඩි අරගෙන ඇඳුම් අරගෙන එක විදිහට. එහෙනම් 8න් එකක් 7යි 8න් එකක් 7යි 7න් 5ක් 2යි. මෙන්න මේ පිළිතුර ආපු අය කීප දෙනෙක් හිටියා. ගාන 10 දෙනෙක් හදලා තියෙනවා. ගාන 10 දෙනෙක් හදලා මට පිළිතුර එවලා තියෙනවා. හැබැයි ඔක්කොගෙම හරි නෑ. අමාශා කොහරි පොඩි වැරද්දක් වෙලා තියෙනව නේද? මේනුක වැරද්දක් වෙලා තියෙනවා. ඔගොල්ලෝ කතා කරනවා නම් මට වැරද්ද ගැන කියලා දෙන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ උනේ කියලා. දෙන්නෙක් 10 දෙනෙක් කියලා 10 දෙනාගෙන් 20 ගාණක් ඉන්නවා. 21ක් මම හිතන්නේ. එතකොට 10 දෙනෙක් උත්තර එවලා තියෙනවා. ඒ 21කින් ගාණ හදලා තියෙන්නේ 10 දෙනයි. 10 දෙනාගෙන් 8 දෙනෙක් හරි. ඔන්න සාරාංශය. එහෙනම් ඉක්මනින් මේක හදාගෙන අර මට පිළිතුර එවපු අය ගැටලුවක් නැහැ. පිළිතුර එවපු නැති අය ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න පුළුවන්. ආමාශ ආපසු යැවුම් අඩු කරලා නෑලු බෑ. එහෙම වෙන්න බෑනේ නේද? එන්නේ අඩුපාඩු හදාගන්න. ආපසු යැවුම් මෙතන. ගැනුම් වලින් ආපහු යැවුම් ටික අඩු කරන්නම ඕන. ගෙන ආපුව හරවල යවලා. මේනුකගේ ප්‍රශ්නේ කියන්නේ ඒත් එකම අමාශ අහපු නැති අය ගාන හදලා ඉවරලන් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. මම එතකන් බලන් ඉන්නවා. දැන් පිළිතුරු එපු 10 දෙනෙක් හිටියන්නේ. ඒතර ඉතුරු ප්‍රමාණය ඉන්නවනේ. ඒක ඉක්මනින් මෙසේජ් එකක් යවන්න. දෙක මේ අමාශ අහලා තිබ්බ ප්‍රශ්නයක් මේ අතිවිශේෂ පාඩුව කියලා එකක්. අපිට එහෙම එකක් නැහැ. හරිද? ශුද්ධලාභය, දලලාභය, අතිවිශේෂ පාඩුව කියලා සංකල්පයක් අපි කතා කරන්නේ. දෙක මේ අවිචින්නතා සංකල්පය මට WhatsApp message දාලා තිබ්බ පිළිතුරු දී ගන්න බැරි වුණා. අවිචින්නතා සංකල්පය කියලා කියන්නේ පැවැත්ම සංකල්පෙට ඊ කාලේ කියපු නම. මම හිතන්නේ ආව මේ පරණ පොත් වගේක් බලනවා කියලා. කොහොර එහෙම නැත්නම් කවුරු හරි පරණ තොරතුරු ටිකක් ඔයාලට දීලා තිනවා. ඒ දෙකෙන් එකක්. අවිචින්නතා අකණ්ඩ පැවැත්ම සංකල්පයට කියනවා. හරි. අනිත් අය මෙසේජ් කරන පාටක් පේන්නේ අපි බලන් ඉන්නවා. දැන් මට පිළිතුරු එපු අයගේ නම් ටික එහෙම වුණොත් මම කියනවා. අනිත් අය මෙන්න මේගොල්ලෝ. මෙන්න මේ අය හැර අනිත් අය මෙසේජ් දාන්න ඕන. මේ ගාන දැන් සම්බන්ධ වුණ අයත් ඉන්නවනේ. පිටු අංක 51 අභ්‍යාස අංක 1 දැන් කම්ප්ලීට් නම් හදාගෙන ඉවර නම් ඉක්මනින් මෙසේජ් එකක් දාන්න. සර් ඔව් කියන්න. සර් මේ මෝටර් අතිශය සර් මේ පරිපාලන වියදම්ද නැත්නම් මේ බෙදා හැරීමේ වියදම්ද? ඔව් ඇත්තට මේක තීරණය කරන්න වෙන්නේ මෝටරේ පාවිච්චි කරන්නේ මොකටද කියන එක අනුව. අපි උසස් පෙළ විභාග ප්‍රශ්න හදද්දී දැන් මේ දවස්වල 20යි 21 කට්ටියත් එක හදනවානේ. ඒ තුල කියන මෝටරේ පාවිච්චි කරේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සඳහා නම් අන්න ඒ මෝටර තේශය අපි කියන්නේ බෙදා හැරීමේ වියදම. ඒ කටපාඩම් කරන්න ඕන එකක් නෙවෙයි. ඒ වියදම අයිති වෙන්නේ මොකටද කියන එක අනුව. ඒ මෝටරේ පාවිච්චි කරේ පරිපාලන කටයුත්තකට නම් උදාහරණයක් විදිහට පරිපාලන සේවකයෝ ටික උදේට එක්කන් එන්න හවසට එක්ක යන. එහෙනම් මේ මෝටරේ සම්බන්ධ ෂේ විතරක් නෙවෙයි. මෝටරේ සම්බන්ධ හැම දෙයක් එහෙනම් පරිපාලන. සාමාන්‍ය මුකුත්ම කියලා නැත්තම් accounting වලදී අපි කරන විදිහ හිතන විදිහ තමයි මේ මෝටරේ පාවිච්චි කරන්නේ වගේ. නිසා බෙදා හැරීමේ වියදම් තුල දාන එක තමයි සාමාන්‍ය තත්ත්වය. හරිද ගෑනද? මට මෙන්න මේ අය ඉක්මනින් මෙසේජ් දාන ගාන හදලා ඉවරද නැද්ද කියන එක හරි. නැත්නම් මම මීට් එකෙන් අයින් කරලා දානවා දැන්. දිලිනි හරි නේද? සර් මොකද්ද සර් අන්තිමට කිව්ව ඇහුන්නේ නැහැ කැඩි කැඩි ඇහුනේ සර්. මට කැඩි කැඩි ඇහි. රයිට්. පොඩ්ඩක් බලමු. හරි ඕකේ කියලා දැන් මම හරි. මම එතකොට කිව්වේ ඔව් තාම එහෙමද? මං දැන් කියූප් එක ඇහුනේ නැද්ද චතුර? දැන් ඇහෙන හා. දැන් අවුලන්නේ ඔයාලට දීපු උත්තරේ ඇහුණද? අහපු එකට. නෑ සර් උත්තරේ තමයි ඇහුන්නේ නැත් මේක නිකම්ම තියෙනවා නම් කොහොමද කියපු ඔව් මෝටරත ෂේ ගැන විශේෂයෙන් කියලා නැත්නම් අපි හිතනවා මේ මෝටරත පාවිච්චි කරන්නේ බෙදා හරින්න කියලා. ලොරි තියෙන්නේ භාණ්ඩ බෙදා හරින්න. ඒ ලොරි තමයි කියලා හිතලා අපි ලියනවා ඒක බෙදා හැරීමේ වියදම් යටතේ. පැහැදිලිද? ඇහෙනවද ඒක?
ඔව් සර්. හරි එහෙමනම් නිකම් මාගෙන් කවුරු ඇහුවොත් මේ මොනවාද මෝටර රථ ෂේ කොහෙද ලියන්නේ බෙදා හැරීමේ වියදම් යටතේ. එහෙම කියන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි මේ වියදම් වර්ග කරන්නේ ඒ වියදමේ කාර්ය පදනම් කරගෙන. දැන් ඊළඟට අපි හද බලමු. ඒ කියන්නේ බෙදා හැරීමේ කටයුත්ත සඳහා නම් තමයි බෙදා හැරීමේ වියදම්. ඉතින් මේ මෝටර රථ ටික පාවිච්චි කරන්නේ පරිපාලන සේවකයෝ එක්කන් යන්න එක්කන් එන්න නම් පරිපාලන වැඩවලට නම්. නැත්නම් ආයතනයේ පරිපාලන කටයුතු තියෙනවානේ සල්ලි ටික බැංකුවට දාන්න යන්න කොච්චර තියනවද? ලිපි රව්‍ය ටික ගෙන ඒ වගේ සඳහා තියෙන මෝටර රථයක් නම් බඩු ගෙනියන්න නෙවෙයි බෙදා හරින්න නෙවෙයි නම් ඒක පරිපාලන වියදම් වලට තමයි. නිකම්ම කියලා නම් ප්‍රශ්නට ඍජු පිළිතුර මෝටර ෂෙයා කෙලින්ම මොකුත් නැතුව කියලා තිබ්බොත් බෙදා හරීමේ වියදම් වල දාන්න. රයිට්. මට අභ්‍යාස අංක 2ට උත්තර එවන්න බලන්න. අංක 2 හදපු අය උත්තර එවන්න. අනිත් අය මම පොඩි කාලයක් දෙනවා ගෙදරදී හදලත් නැත්තම්. අනිත් අය හරි. අරුම පුදුම කට්ටියනේ ගාන හදලත් නැත්තම් ගාන හදාගෙන ඉවරද කියලා මෙසේජ් කරන්න කියලා අහන්නේ නැත්තම් මමත් ඒගොල්ලෝ ගැන කිසිම සැලකිල්ලක් නැතුව මගේ පාඩුව වැටි කරන් යනවා. එච්චරයි කරන්න තියෙන්නේ. ගාන හදලා නැහැ කියමුකෝ නේද? මොකක් හරි හින්දා ගෙවල් දොරවල් වල වැඩ අධික නිසා හරි. එතකොට මේ දෙවැනි අවස්ථාව ලියාගෙන ඉවර නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න කොහොම ඒකත් නෑ. රයිට් මේ අභ්‍යාසය 10 දිනක් හදලා තියෙනවා. ඒකෙත් උත්තර කීපයක් මට පේන්න තියෙනවා. 198 261 හරි ඒ නිසා මම ඒකත් හදනවා. දැන් ඔයගොල්ලෝ මේ අතර මේකෙදි වෙනවා නම් අඩුපාඩු ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන දැන්. එන පොඩි අවදානම් මට්ටමක්. ඉතින් ගාන හදලා නැති අය ගැන මම දන්නේ නැහැ. අංක 2 ගාන හදලා දැන් මට යොපු උත්තර අඩුපාඩු තියන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ගැන මම මේ කියන්නේ පොඩ්ඩක් ආයි බලන්න ඔයාගේ ඒ කියන්නේ අපි දැනට අවශ්‍ය සාධන මට්ටමට ඔයා නැහැ කියන එකයි අදහස. අතපසුවීමක් නම් කමක් නැහැ. එහෙම නැතිව ඇත්තටම වෙලා නම් කියන්නේ දැන අතපසු වෙන අවස්ථා තියෙනවනේ කලාතුරකින්. ඒතකොට ගැටලුවක් නැහැ ඒක හදාගන්න. එහෙම නෙවෙයි නම් ප්‍රශ්නයක්. චාමිකාගේ ව්‍යාපාරය අපි හදමු. චාමිකා ව්‍යාපාරය අපි ඉන්නේ පිටු අංක 52 අභ්‍යාස අංක 2. අමාශගේ නිබන්ධන ලැබුණද? අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශන නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශන. ඒකේ කොටසක් තමයි මේ හදන්නේ. රුපියල් 1000. අමාශගේ නිබන්ධන ටික ලැබුණාද දන්නේ නැහැ. අමාශා දිල්කි. සර් මේ බැරියකින් තියන්න නැති තාත්තා ගෙදර තාම තාත්තා හවසට ගියාම ගනි. හරි එහෙනම් ගත්තට පස්සේ ඔයාලට හරිනේ වගේ ප්‍රශ්නේ. විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් පිරිවැය එයට ඊට පස්සේ ආරම්භක තොග දැන් 2020යි 4යි 1 තොග අපි ඉස්සරහට කෙලිම ආරම්භක තොගය කියලාම ලියමු. ඊළඟට ගැනුම් රූල් 5ක් තියලා අඩු කළා 21යි 3යි 31 තොගය. දැන් මේ තමයි ඔයාගේ account වල තීරණාත්මකම තැන මේක. හරිද? තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන අවුල් කරගන්න කෙනෙක් එතනින් එහා අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර අවුල් කරගන්නවා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කොහොමද අප්සෙට් කරගන්නවා, අසම්පූර්ණ සරහන් අවුල් වෙනවා, සමාගම් අවුල් වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහා තියෙන සියලු පාඩම් අවුල් කරගන්න මේ පාඩම අප්සෙට් වෙනවා. මේක මම මුලින්ම කිව්වා. ඒ නිසා මේ පාඩම ගැන අදි සැලකිල්ලෙන් වැඩ කරන්න වෙනවා. දැන් ගණන් හදලා නැති නිසා මම කියන්නේ පන්ති භාගයේ ගණන් හදලා තියෙන්නේ. අනිත් අයට ඒ අවදානම යටතේ යන අය. අර ඉන්නේ නේද කොච්චර කිව්වත් මාස්ක් එක දාන්න කිව්වට අහන්නේ නැහැ. එහෙම කණ්ඩායමක් ඉන්නේ. ඒ වගේ මෙතන තියෙන කොච්චර කිව්වත් ඒ කියන දේ තේරෙන්නේ නැති අය. ප්‍රශ්න 2. ගැනුම් 688යි. මේ 1000 කියන එක එහෙම පොතේ හරි වැදගත්. රුපියල් 1000 තියෙන්න ඕන. ගැනුම් 688යි. ඒ ගත්ත බරු ටික ගේන්න කුලි. ගෙන ඒමේ කුලි.
ගත්ත බාන් ටික ගේන්න කුලී ගිහිල්ලා තිනොත් 12යි දහස් වලින් අපි ලියන්නේ. ආපසු යැවුම් ගෙනාපුව තමයි හරවල යවන්නේ. අඩු කරනවා ආපසු යැවුම්. ආපසු යැවුම් 20යි අඩු වෙන්න ඕන එකක්. ආපසු එවුම් 18යි විකුණුම් වලින් අඩු වෙන්න ඕන ආපසු එවප ටික. ආපසු එවුම් 18යි විකුණුම් 990යි ආරම්භක තොග 20යි 4යි එක තොග 126යි ආයාත තීරු ගාස්තු කියන්නේ ආයාත කියන්නේ මේ ආනයනය කරනවා ඉම්පෝර්ට් කරනවා කියන. ආනයනය කරද්දී අපිට තීරු ගාස්තු කියලා එකක් තියෙනවා. බද්දක්. අපි ඒක ලියමු ආයාත තීරු ගාස්තු. ආයාත තීරු ගාස්තු එනවා 25යි. හරි. පාට එක රූලක් තියෙනවා නම් ඉඩ සුළු කරගන්න. එහෙම නැත්නම් පැත්තක සුළු කරලා දෙවෙනි තීරුවට ගන්න. අපිට ඒක ගැටලුවක් නැහැ. අවසාන තොගේ දෙනවා. ඉතිරි තොග තියෙනවා 21යි 3යි 31 දිනට 120ක තොග ඉතුරුයි. ඔන්නොච්චරයි දීලා තියෙන්නේ. එක වගේම ගණන් තුනක් නේ තියෙන්නේ මොලේ. මම මෙතන වෙනම සුළු කරලා ගන්නම්. 8යි 2යි 10යි 5යි 15න් 5 එකක් ඉතුරුයි. 8යි 9යි 10යි 2යි 12න් 2 එකක් ඉතුරුයි. 725න් 20ක් ගියහම 705යි. ශුද්ධ ගැනුම් වල වටිනාකම ආවේ 705ද බලන්න. ඔව් මෙන්න මේ 831ට ඔය නමක් කියන්නකෝ. මේ 831ට හොඳ නමක් දෙන්න බලන්න. හොඳයි මන්දි. 831ට නමක් කියන්නකෝ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. හරියටම හරි. විකිණීමට ඉදිරිපත් කළ තොගවල පිරිවැය නැත්නම් තොගවල වටිනාකම. වඩා හොඳ පිරිවැය. එහෙනම් 120ක් විකිණිලා නැහැ අපි අඩු කළා දාමු. 1.1යි 3න් 2ක් 1යි 8න් 1ක් 7යි. 711ක තොග තමයි මෙයා විකුණලා තියෙන්නේ. කීයකටද? 10න් 8ක් 2යි 8න් 1ක් 7යි 972කට. දැන් මේව හරියට අවබෝධ කරගන්න. මේ තියෙන්නේ විකුණුම්. මේ තියෙන්නේ විකුණුම් තමයි. විකුණුම් හැබැයි ගත්තු මිලට තියෙන්නේ. අය හොත් විකුණලා තියෙනව නේද? භාණ්ඩ 972ක. 972ක භාණ්ඩ විකුණුමේ ඒකකවත් හරි වැරදිනේ නේද? 972ක විකුණලා කිව්වොත් ඔයාලට අදහසක් එන්නේ නැහැ. 972කට විකුණලා තියෙනවා. ටයන්නේ වටිනකම. මම කිව්ව 972ක භාණ්ඩ විකුණලා කියලා. ඒතර පොඩි කුතුහලයක් එනවා. 972කට විකුණලා තියෙනවා. 972කට විකුණලා තියෙන්නේ 711ක භාණ්ඩ. අනේ නරට යන්නේ ලොකු කතාවක් තියෙනවා. 711ක් පිරිවැය වූ භාණ්ඩ තමයි 972කට විකුණලා තියෙන්නේ. දලලාභය. දලලාභය 2න් එකක් 1යි 7න් එකක් 6යි 9න් 7ක් 2යි 261ක් එන්න ඕන. දහස් වලින් ගත්තොතින් දැන් 2,61,000යි කියන එක. පිළිතුරු ශලනි එවලා තියෙනවා. ඉල්මි අහන්නේ මොන ගානද හදන්නේ කියලා. අපි ඉන්නේ පිටු අංක 52 පිටු අංක 51 සහ 52 තියෙන අතිරේක අභ්‍යාසංක 1 සහ 2 තමයි මේ හදාගෙන යන්නේ. උඩින් ලියලා තියෙන්නේ. අතිරේක අභ්‍යාසංක 1 සහ 2 අපි හැදුවා. right. මේකත් මට ඉක්මනින් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න අර කලින් පිළිතුරු එවපු නැති අය. දැන් ගානට උත්තරේ වල වැරදි හරි ඒව තියෙන අය දන්නවනේ දැන් අඩුපාඩු. අනිත් අය ඉක්මනින් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න ලියාගෙන ඉවරලා මං හිතනවා දැන් මාත් එක්කම ලියලා ඉවර වෙන්න ඕනේ කියලා. හොඳයි. හරි දැන් තොරතුරු නෙවනේ මට තීරණයක් ගන්න ඕනේ මට ඊළඟ ගානට යන්නද කියලා. ඒ තීරණය ගන්න මට තොරතුරක් ඕන ඕගොල්ලෝ මේක ලියාගෙන ඉවරද කියන එක. පොඩි දේවල්. තීරණ ගන්න තොරතුරු ඕන කියලා අපි දන්නවනේ නේ. ගිණුම් කරණය කියන්නේත් එහෙම එකක් කියලා. අභ්‍යාසංක 3. ඒ අතර ඉතින් මේ ඕගොල්ලෝ ගැන කොහොමද තොරතුරු කියලා දන්නේ නැහැ මොන හරි
මේ තොරතුරු නෙවෙයි වටපිටාවේ ඕගොල්ලන්ට ගැටලු දැන් සමහර ළමයි නම් එහෙම 20 කියලා මේක හිටියා කොවිඩ් පොසිටිව් වුණා. ඉතින් දැන් ඒවා පාවටම අපි යවටම දකින්න හම්බ වෙනවා අහන්න හම්බ වෙනවා. ඉතින් මොන හරි දෙයක් නේද අඩු ගානේ පුළුවන් මට්ටමේ උදව්වක් හරි මොන හරි දෙයක් දැනගන්න. ඉතින් අපේ කාට හරි එහෙම වුණොත් අඩුම තරමේ කියන්නකො නේ උදව්වක් කරත් නොකරත් එහෙම වෙලා තියෙනවා නම් මෙසේජ් එකකින් හරි දෙන්න පණිවිඩය. right අපි යනවා අභ්‍යාස අංක 3 සවින්දිගේ ව්‍යාපාරය. සවින්දිගේ ව්‍යාපාරයේ 20/21 3/31 දිනට සවින්දි ව්‍යාපාරය 20/21 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒ ලියන විදිය හුරු වෙන්න දැන් අපි මෙහෙම ගණන් 100ක් විතර හදනවා. ඉතින් මේ වගේ ලියලිය ඒත් විභාගෙට ගිහිල්ලා ඒ ලකුණ ගන්න නැති අය ඉන්නවලම මට පිළිතුරු එවන්න. ඔව් මේකට පිළිතුරු එවන්න. 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශන නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය සමාන නම් රුපියල් 1000. මේක තමයි ෆෝමැට් එක. මම ෆෝමැට් එකේ කළු පාටින් හදන්නේ විකුණුම්. රෝලක් තියලා අඩු කළා විකුණුම් පිරිවැය. cost of sales. එයා හොයන්නේ ආරම්භක තොගොන මම දැන් මෙහෙම ලියනවා දිනේ නැතුව. ගැනුම් ඒක පොදුයිනේ. රූල් 5ක් තියලා අඩු කළා අවසන් තොග. දැනට අපි දන්නවා හොරුවට දන්න අවසන් තොගේ දෙවෙනි තීරුවෙන් අඩු වෙන්නේ. ඒක නොලියුවත් කමක් නැහැ. වඩා ලේසි දෙම්මහම. අන්තිම පේලියට විකුණුම් පිරිවැය ආවා. දල ලාභය. දැන් මට ඒකට වැඩි පිරිසක් එවලා තියෙනවා මෙසේජ් එක බලමු. ඔව්. ඒකෙත් වෙනස් උත්තරයක් තියෙනවා. බලමු අපි කොහෙද දෝෂයක් වෙලාද මොකද්ද කියන එක. වැඩි පිරිසක් එවලා තියෙනවා 244 කියන උත්තරේ. මම හිතන්නේ ඔයගොල්ලෝ ගණන් හදලා මට එව්වේ නැතුව තියෙන්න ඕන කියලා හිතන මොකද? ඇත්තටම එවන්නේ එහෙම මම අර කලින් කිව්වා වගේ ඊ තොරතුරු මත පදනම්ම තමයි මං ගානේ ස්පීඩ් එකද ඊළඟට මොකද්ද කරන්නේ අද දවසේ සියල්ල තීරණය කරන්න ඔයගොල්ලෝ මේවා හදලා මට එන පිළිතුරු ඒවයි හරි වැරදි බව ඒ ඔක්කොමත් එක්ක ඒ වෙලේ ප්ලෑන් වෙනවා. ඒ අඩුපාඩු තියෙනවා නම් මට හිතෙනවා දැන් ආයේ පරණේම ඇදෑද ඒවත් එක්ක ඊළඟ අභ්‍යාසය උගන්වනකොටත් ඒවෙන් වැඩිපුර කතා කරනවා. ඉතින් මේ ඔක්කොම හරි නම් ටක් ගාලා ඊළඟ ස්ටෙප් එකට පනිනවා. හරි. අංක 3ට මම එනවා. ගැනුම් 730යි. ගැනුම් 730යි. විකුණුම් 988යි. එහෙමයි ලියන්නේ. දැන් ලියන ආකාරය දැනගන්න. මේ ඉලක්ක මගෙන් ටික් කරා. හරි ලකුණක් දැම්මා. ඒ කියන දේවල් ඒ විදිහට අනුගමනය කරන්න එහි ප්‍රතිඵල ලැබෙයි. ඒ ටික් එක හරි. තමන්ට හිතෙන දේ කරොත් හරි ගැටලුවක් එනවා. ඊට පස්සේ ආරම්භක තොග 20යි 4යි එක තොග 87යි. තීරු 3ක් ගහන්න කොහොම එහෙම ගහන්න සමහරු තීරු 2කින් යනවා වැඩි. ආපසු එවුම් 12යි. ආපසු එවනවා 12ක් විකුණපු තොග ටික හරවලා එවලා. ආපසු යැවුම්. දැන් ඒව තේරෙනවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ගෙන ආපුවනේ හරවලා යවන්නේ. ආපසු යවල 15ක්. එයා මෙතන ලියන්න ඕනද 15න්ද එහෙම ගැටලුවක් නේද? හරිද? ගැනුම් ටික හදා ගන්නවා මෙතන. මට වැදගත් වෙන්නේ එච්චරයි. ආපසු යවුම් 15යි නේද? ආපසු යවුම් 15යි. ගෙන ඒමේ කුලී 21යි. ආයාත තීරු බදු 24යි. ආයාත තීරු බදු 24ක් ගිහිල්ලා තීරු බදු. අවසන් තොග තියෙනවා 115ක්. ඉතිරි තොග. රයිට් මේ බලන්න 730න් 15ක් අඩු කරාම 715යි. ඒකට මේ ටික එකතු කරගන්න ඕන. 4යි 5යි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 2යි 4යි 6යි 760ක බහන්න ගෙනල්ලා තියෙනවා. right මෙන්න නම් 7යි 8 14න් 4 1යි 7 1 8 847ක බඩ මේ හැම එකම තේරුම දැනන් යන්න. ඉලක්කමක් ගත්තා අඩු කර කර යනව නෙවෙයි.
847ක බඩු කඩේ විකුණන්න තිබ්බා. 841ක භාණ්ඩ විකුණන්න තිබ්බා. හැබැයි 847ක. හැබැයි 115ක තොග ඉතුරුයි. එහෙනම් විකිණලා තියෙන්නේ 7න් 5ක් 2යි 4න් එකක් 3යි 8න් එකක් 7යි. 732ක භාණ්ඩ තමයි විකිණලා තියෙන්නේ. 732ක භාණ්ඩ තොග. 732ක තොග කීයටද විකුණලා තියෙන්නේ? 8න් 2ක් 6යි 8න් එකක් 7යි 976කට. right හරි නේද? අපි ඉන්නේ පිටු අංක 52 අතිරේක අභ්‍යාසංක 3. right දලලාභය. බලමු ආගේ උත්තරේ හරියද කියලා. 6න් 2ක් 4යි 7න් 3ක් 4යි 9න් 7ක් 2යි 244යි. පොඩි අභ්‍යාස මේවා. නමුත් ඉතින් ඒවයි සුළු දෝෂ තිබ්බයි හිටියා. එහෙනම් මේක හදලා නැත්නම් ඇත්තටම 5 දෙනෙක් විතර වගේ තමයි. ගොඩක් අයගේ හරි. කාවින්දිගේ වැරදිලා තිබ්බා. මොකද්ද වැරද්ද? වැරදුන තැන කොහෙද කාවින්දි? සර් එකතු කරද්දි වැරදිලා තියෙන්නේ. හා. සුළු කිරීමේ දෝෂ වෙනද? ඒකට තමයි අපි අභ්‍යාස ගොඩාක් හදන්නේ. සහ ඔයගොල්ලෝ තනි තනියම මේවා තනියම හදන්න ඕන කියන්නේ දැන් අපි ලිව්වට පස්සේ බලන් ලියන එක හොඳ නැද? වැරදුනත් කාවින්දි කරපු දේ හරි වැරදුනත් ගණන් හදන්න ඕනේ. ඉතින් අපින් එපා. නැත්තම් ප්‍රැක්ටිස් එකක් නෑ. පුරක් නෑ. ඉස්සරහට එනවනේ මහා වේගෙන් ස්පීඩ් එක හැදෙන්න ඕන. අපි අංක 4. අර 8ක් වෙනකන් හදන්න කොහොමද මතකයි? හංසනාගේ ව්‍යාපාරේ 20යි 21 3යි 31 දිනට ශේෂ පිරික්සුම දීලා තියෙනවා. සර් ඔව් කියන්න බෑ. තුන්වෙනි ගානේ තව කොටසක් තියෙනවානේ පියවීම් සටහන්. හා මතක කරගන්න හොඳයි. පියවීම් සටහන් ටික මම කියාගෙන යන්නම්. මම ඒක දැක්කේ නෑ. ඔව් පියවීමේ සටහන් ටික මම කියාගෙන යන්නම්. මම ඒක ලියන්නේ නෑ. ඒ කියන්නේ ඔය පොදු ජර්නල් එක තමයි දාන්න ඕන පියවීමේ සටහන් ටික. පියවීමේ සටහන්. දැන් ඒ කියන්නේ අපි මීට කලින් හැදුවනේ අභ්‍යාසයේදී මම මතක් කරනවා ඒක. මන්දි මතක් කර එක හොඳයි. ඉතින් දැන් ගැනුම් ගිණුමේ 730ක් ඔක්කොම රුපියල් 1000 වලින්ම නම දෙන්නම්. ඔය පොදු ජර්නල් එකක් ගහලා හරබර වශයෙන් දාගෙන යන්න. මම කියන් එන්නම් අංක 1ට. ඔයගේ ගැනුම් ගිණුමේ දැනට 730ක් තියෙන එකනේ පියවන්න හදන්නේ. right. කොහොමද ලිව්වේ? මන්දි පළවෙනි එක පටන් ගමු බලන්න. පියවීමේ සටහන. ගැනුම් වලට ලිව්වද? පිරිවැය ගිණුම හර ගැනුම් ගිණුම් බැර. විකුණුම් පිරිවැය ගිණුම හර ගැනුම් ගිණුම බැර. මේක කොටසට හිටියේ නැති කවුරු ඉන්නවද දන්නේ නැහැ. මම ඉක්මනින් සරහනක් දාන් යන්න. මෙන්න පොදු ජර්නලය. අපි අංක දාමු. සාමාන්‍යයෙන් අවුරුද්ද අග දිනය දානවා. අංක දාන්න මේකේ අංකත් නැහැ නේ. අපි දිනේම දාමු. 3:31 සාමාන්‍යයෙන් අවුරුද්ද අගටනේ පියවන්නේ ගිණුම්. ලියන්න විකුණුම් පිරිවැය ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම හර 730යි ගැනුම් ගිණුම හොසි වෙලා යනවා. ගැනුම් ගිණුම බැර 730යි. සංලක්ෂයකුත් ලියන්න ඕන. එහෙම ලියලා තමයි අතර මේකට ගේන්නේ. ලාභ ගිණුමට ගේන්නේ. ඔව් සංලක්ෂය ලියන්න. ගැනුම් ගිණුමේ ශේෂය විකුණුම් පිරිවැය වෙනවට වාට වෙළඳ ගිණුම ලාභ ගිණුම කියන අදහස තිබ්බත් කමක් නැහැ. ගැනුම් ගිණුමේ ශේෂය පියවීම. right. ඒ වගේ මට කියන්න මේ විකුණුම් ගිණුමේ ශේෂය පියවනකොට කොහොමද සරහන එන්නේ? විකුණුම් ගිණුමේ ශේෂය කවුරු හරි කියන්න. විකුණුම් ගිණුම හර ලාභ ගිණුම බැර. ඔව් විකුණුම් මම කෙටියෙන් ලියන්න. විකුණුම් හර 988යි ලාභ ගිණුම බැර. ලියනවා ලාලා ගිණුම කියලා ලියනවා. විකුණුම් ගිණුමේ ශේෂය පියවීම. නැත්නම් ලාභ ගිණුමට මාරු කිරීම කිව්වත් වරදක් නැහැ. ඊට පස්සේ ආරම්භක තොග ගිණුම කියන්න බලන්න. ආරම්භක තොගේ 87ක් තියෙන කොහොමද මාරු වෙන්නේ? ආරම්භක තොග ගිණුමේ ශේෂය පියවනකොට කොහොමද සටහන් එන්නේ?
හෂාර කියන්න බලන්න. සමහරු දන්නේ නැහැ. ආරම්භක ලාබ කියන්න. හර ආ ලාබ හර හ්ම්. තොග බැර ඔව්. වඩා හොඳයි පුතේ විකුණුම් පිරිවැය හර මම මේ පිළිවෙලට දෙන්න විකුණුම් පිරිවැය හෝ වෙළඳ ගිණුම නැත්නම් ලාභ ගිණුම කියන එක හර 87යි. විකුණුම් පිරිවැයට තමයි එකතු වෙන්නේ දැන්. ආරම්භක තොග ගිණුම බැර. ආරම්භක තොග ගිණුම බැර. එයා අහෝස් වෙලා යනවා 87ක්. එක පියවිල යනවාට මතක තියන්න. ආරම්භක තොගේ අවුරුද්ද අග වෙනකම්ම තියෙනවනේ ඒක වෙනස් වෙන්නේ නැතුව. පටන් ගන්නකොට තිබ්බ තොග ගිණුම එහෙම තියෙනවා අවුරුද්ද අග වෙනකම්. අවුරුද්ද අගට තමයි එයා අපි අහෝසි කරලා දාන්නේ මේ විදිහට පියවන්නේ. ඊළඟ ආපසු එවුම් ගිණුම 12 කොහොමද අනුශිකා දිස්සරහන තියන්නේ? පියවීමේ සරහන ආපසු එවුම් 12. ලාබ ගිණුම හර ආපසු එම් ගිණුම බැර. ඔව්. ඒක වෙළඳ නැත්නම් ලාභ ගිණුම හර ආපසු එවුම් ගිණුම බැර. ආපසු එවුම් ගිණුම බැර 12යි. සංලක්ෂ්‍ය වල යන කලින් වගේ ආපසු එවුම් ගිණුමේ ශේෂයේ පියවීම නැත්නම් ලාභ ගිණුමට මාරු කිරීම. ඊළඟට ආපසු යැවුම් ගිණුම 15යි. ආපසු යැවුම් ගිණුම චතුර දිසානායක කොහොමද ලියන්නේ? ආපසු යැවුම් පියවන්නේ කොහොමද? දන්න කෙනෙක් කියන්න බෑ. ලාබලාබගින්ම බැර අපසුන්ගම හර. ආපසු යැවුම් කියන්නේ මොන ශේෂයක්ද තියෙන්නේ? බැර ශේෂයක් නෙන්නේ. ඒ නිසා ආපසු යැවුම් හර කරනවා. අහෝසි කරන්න නම් හැමදෙස්සෙම මේක අනිත් පැත්තට යන්න ඕනේ. එහෙනම් ආපසු යැවුම් ගිණුම හර වඩා හොඳයි. ආපසු යැවුම් ගිණුම හර 15යි. වඩා හොඳයි එතෙන්දී නම් විකුණුම් පිරිවැය හෝ වෙළඳ කියන එක විකුණුම් පිරිවැය නැත්නම් ලාභ කිව්වත් ගැටලුවක් නැහැ. වඩා හොඳයි විකුණුම් පිරිවැය. ආපසු යැවුම් ගිණුම හර ආපසු යැවුම් වල බැර ශේෂයක් නේ තියෙන. එයා ඉවත් කරන්න හර කරනවා. ගෙනීමේ කොලී සහ තීරුගාස්තු කියන දෙකටම දෙකක් ලියන්න. පොදු දිස්සරහන මම කියන්න. ඒ අදාළ වියදම් ගිණුම බැර ලාභ ගිණුම නැත්නම් විකුණුම් පිරිවැය හර. ඒකත් වඩා හොඳ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හර මේ හර සරහන ඉදිරියෙන් හර කියලා ලියන්න ඕන. විකුණුම් පිරිවැය ගිණුම හර 21යි. ගෙන ඒමේ කුලී ගිණුම බැර. ගෙන ඒමේ කුලී ගිණුම බැර 21යි. සංලක්ෂ්‍ය පස්සේ ලියා ගන්න නේද? නැත්නම් කාලය අපරාධනේ. ගෙන ඒමේ කුලී ගිණුමේ ශේෂය පියවීම නැත්නම් ලාභ ගිණුමට මාරු කිරීම. ආයාත තීරුබදු එකත් වියදමක්. එකත් විකුණුම් පිරිවැයට එකතු වෙනවා. මෙතනින් බලන්න. විකුණුම් පිරිවැයට එකතු වෙච්ච හැටි මෙන්න. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුම හර 24යි. ආයාත තීරුබදු ගිණුම බැර. ආයාත තීරුබදු ගිණුම බැර. ආනයනය කරන්න ගියපු බදු ගිණුම බැර වෙනවා. ඒක වියදමක්. ඒක ගන්න එපා. ඔක්කොම වියදම් එකයි. ඉතින් විදුලි බිල ගෙව්වත් ගේන්න කුලියක් ගියත් මේ විදිහට හිතන්න. ඒ ගිණුම බැර වෙලා මෙහෙට හර වෙනවා. අවසන් තොග ඒක ඇත්තටම පියවීමේ සටහනක් නෙවෙයි. ඔයගොල්ලෝ මතක ඇති අවසන් තොග කියලා ගිණුමක් තිබ්බේ නැහැ මේ වෙනකොට. අවසන් තොගේ අපි භෞතිකව තමයි ආගණනය කරගත්තේ. අවුරුද්ද අගට මම කිව්වේ සමහර කඩවල වහලා එහෙම තියෙනවා කියලා මේක ආගණනය කරා. අවුරුද්ද අගට තියෙන තොග ටික ගණන් කරලා එක එක ගණන් කරලා එක මිල ගණන් වලින් ගුණ කරලා අරගෙන වටිනාකම හදලා තියෙන 115යි. ඒක පියවනව නෙවෙයි එදා තමයි ගිණුම විවෘත වෙන්නේ අවසන් තොග ගිණුම. right. ඒ අවසන් තොග පිළිබඳ දිස්සරහන මතක කෙනෙක් කියන්න බලන්න. ගොඩක් අයද මතක නැහැ මේක. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. ඔව්. ඒක දැන් මෙතෙන්ද ඉල්ලලා නැහැ. පියවීමේ සරහන ඉල්ලලා තියෙනවා. නමුත් ඒ ගැළපීමේ සරහනක් වාලියන්න ඒකත් ලියලා දාමු. අවසාන තොග ගිණුම නැත්නම් තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර හෝ වෙළඳ ගිණුම බැර හෝ ලාභ ගිණුම බැර. වඩා හොඳයි විකුණුම් පිරිවැය ගිණුම බැර. අවසාන තොග ගිණුම හර බෝඩ් එක නැති නිසා මම අයිත් කියන්නම්.
අවසාන තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර. විකුණුම් පිරිවැය ගිණුම බැර. හරි මම එනවා ඊළඟ අභ්‍යාසයට නම් අංක 4. අපි මෙතෙක් වෙලා හැදුවේ දලලාභය ගණනය කරන කොටස විතරනේ. දැන් අපි ඊළඟ අභ්‍යාසයෙන් බලලා තියෙන බොහොම සරල අභ්‍යාසයක් එකක්. අපි මේ ශුද්ධ ලාභය කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය සම්පූර්ණයෙන් හදන්න ඊළඟ එක දීලා තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය සම්පූර්ණයෙන් හදන්න අවශ්‍ය දත්ත දීලා තියෙනවා. ඒකේ අපු ලාභය ගැන කාවින් දෙවනවා 53000යි අනිත් අයත් දෙවන්න බලන්න. ගන්න හදපය එවන්න. දැන් පියවීම සරහනක් මොනවා හරි ලියා ගන්න බැරුණා නම් අහන්න. චතුරගයංග 3,06,000යි හා 52,000යි 52,000යි වැඩිපුර චතුර ඇවිල්ලා තියෙන 50. අපි හදලම බලමු නේද? වැරදුනාට කමක් නැහැ. මට ඕන ඔයගොල්ලෝ අභ්‍යාසය හදන එක. හරිද? දැන් ඉස්සෙල්ලම මම කිව්වා දැන් ලාභ හොලා ප්‍රකාශනයක් හදන්න යද්දී තාම වැදගත් මේ තියෙන අඩිය. සමානිත මතක් කරනවා. සමාගම් හවුල් ව්‍යාපාර සියල්ලටම මුල තමයි මේ. හරි? මූල්‍ය ප්‍රකාශන තමයි අපේ ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ අවසාන නිෂ්ඨාව, අවසාන අරමුණ, අවසාන පරමාර්ථය. මූල්‍ය ප්‍රකාශන ටික හදලා ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන එක. ඒ වැඩේ තනි ව්‍යාපාරයක හවුලක සමාගමක මොනව කරන්න ගියත් ඉදී තමයි හරියට කරගන්න ඕනේ. නැත්නම් තොරතුරු වැරදුනොත් ඒගොල්ලෝ ගන්න තීරණ වරදිනවා කියලා අපි කලින් කතා කරේ. වැරදි නිවැරදි කිරීම පාඩමේ. මේ තොරතුරු ටික හරියට දෙන්න ඕනේ. හොඳයි. ලාභ හොලා ප්‍රකාශනයේ හදද්දී මුලින්ම ආකෘතිය ෆෝමැට් එක හරියට රූල් කරගන්න. උඩින්ම නම ලියන්න ඕන නිවැරදිව. නම ලියන්න. මේකේ හංසනාගේ ව්‍යාපාරයේ 21/3/31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. පේනව නේද මම ලියන ටික? හංසනා ව්‍යාපාරය 20/21/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශන නැත්නම් ආදායම් ප්‍රකාශනය. රුපියල් 1000. රුපියල් 1000 කියනක මේවයි ඉහලින් ලියන්නත් පුළුවන්. මෙහෙම ලියාගත්තා මට බෝඩ් එකේ ඉඩකඩත් පරිස්සම් කරගන්න පුළුවන්. මෙන්න ෆෝමැට් එක. ඉහලින්ම විකුණුම් රුලක් තිබ්බා අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය මාතෘකාවක් ආරම්භක තොග 20/4/1 තොග ගැනුම් රෝල් 5ක් තිබ්බා අඩු කළා 21/3/31 තොග කියන්නේ මේ අවසන් තොගය. මේ ෆෝමැට් එක හුරු වෙන්න ඕන ඕගොල්ලෝ. එතකොට එනවා අපිට දල ලාභය. දල ලාභයේ ශුද්ධ ලාභයේ බවට පත් කරගන්න නම් වෙනත් ආදායම් එකතු කරලා තියෙන අනිකුත් වියදම් අඩු කරන්න ඕන. අපි එකතු කරනවා වෙනත් ආදායම්. එතන රූලර් ඉන්නේ නැහැ. මෙතන තමයි රූල් 5ක් තියෙන්නේ. මෙතන එක රූලයි. වෙනත් ආදායම් කියන්නේ මාතෘකාවක්. සාමාන්‍ය රූල් 3-4ක් තියන. අඩු කරනවා වියදම් වර්ග ටික බෙදා හැරීමේ වියදම්. පරිපාලන වියදම්. රූල් 6ක් වගේ තියන්න එකකට. මේකකට රූල් 6ක් විතර තියන්න සාමාන්‍ය. පරිපාලන වියදම්, වෙනත් වියදම්,
මේකේ රූල් 6ක් වගේ තියෙනවා. වෙනත් වියදම් වලට රූල් 3යි. පරිපාලන වියදම් රූල් 6යි, වෙනත් වියදම් රූල් 3යි, මූල්‍ය වියදම් රූල් 3ක් තියෙනවා. මොකද ඒ දෙන අඩුයි. ලැබෙන අයිතම ප්‍රමාණය අඩුයි. අපි අන්තිමටම ලියමු ශුද්ධ ලාභය ගැන. කාලච්ඡේදයේ ලාභය. අයිත් පොඩි ප්‍රශ්නයක් අහනවා. ආකෘතිය කවුරු හරි මේ වෙලාවේ රූල් කරන ඉන්නව නම් කියන්නේ මේ වෙලාව දෙන්න අහන්නේ. right. එහෙමයි නැත්තම් අපි යමු ගාන හදන්න. හරි. ඔයාලට මම හැමතිස්සෙම මතක් කරනවා බහු මම මේ කියන වැඩපිළිවෙල ඇතුලේ මේ යෝජනා කරන විදිහට ගණන් හදාගෙන යන්න. මොකද ඉස්සරහට අපිට මේ එක ගානක් පැති 3ක විභාගයකට ගියාම සමහරවල් ගණන් පැති 2කමාරක් විතර මේ එක ගාන තියෙනවා. ඒතරට හිතන විදිහට හදලා අගට එක විදිහකට එන්න බෑ. මේ එකම පිළිවෙලේ ගියොත් එකම වැඩපිළිවෙලේ ගියොත් දිගටම හැමදාම එකම විදියක් නිසා ඒ හුරුව දිගටම තියෙනවා. ඒ නිසා දෙන අතිරේක තොරතුරු වලින් ගාන හදන්න පටන් ගන්න. අතිරේක තොරතුරු අංක 1 අපිට එකයි දීලා තියෙන්නේ කොහොමද? හංසනාගේ ව්‍යාපාරයේ දීපු අතිරේක තොරතුර තමයි 21.331 දිනට තොගය ඉතිරි වෙලා තියෙනවා 1,80,000ක 180ක්. මේ ප්‍රශ්නෙට මට වැඩි පිළිතුරු ආවේ නැහැ නේද ඔයගොල්ලෝගේ? ප්‍රශ්නේ හදලා තින්නේ දෙතුන් දෙනයි. කාවින්දි හදලා තියෙන චතුර ඒකට නේද මේ ඔයගොල්ලෝ පිළිතුරු එවලා තියෙන්නේ. එවලා තියෙන ටික දෙනෙක් නේ. හරි. පොඩි වෙනස්කම් තියෙනවා පිළිතුරු වල. හරි මම එන්නම්. මතක තියාගන්න එහෙමනම් අතිරේක තොරතුරෙන් තමයි ගාන හදන්න පටන් ගන්නවා. කරුණාකරලා කියන්න කාලය ඕන. මොකද මේ වෙලාවේ අවුල් කරගත්තොත් ඉස්සරහට දිගටම අවුල් වෙන නිසායි කියන්නේ. කාලය ඕනේ නම් කියන්න ආකෘතිය රෝල් කරන්න. හරි එහෙනම් අපි අතිරේක තොරතුරු අංක 1 මම කැමතියි අහන්න මේ අවසන් තොග ගිණුම්ගත කරන දිත්ත සරහන පුතේ දැන් හැමතිස්සෙම මතක තියාගන්න. account එක දිගටම දිත්ත සරහන් එක යන්න. හර බැර ඒකයි මොකක්ද අඩු වෙන්නේ මොකද ඒක හිතමින් යන්න. සමහර ඔහේ පුරුද්දට කටපාඩමට ලියනවා ඒවා බැහැ ඉස්සරහට ගියාම අපිට. right ඒ නිසා මට කියන්න මේ අවසන් තොගවල දිත්ත සරහන මොන ගිණුම හර මොන ගිණුම බැරද? දැන් පොඩ්ඩකට කලින් කිව්වා. කියන්න. තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම. ඔව්. තොග ගිණුම හර. ඉතින් එදාට තොග කියලා වත්කමක් ඇති වෙනවා. මම දැන් ඒ ගැන කතා කරන්නේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්නේ නැති නිසා. තොග ගිණුම හර විකුණුම් පිරිවැය බැර. එහෙනම් විකුණුම් පිරිවැයෙන් අපි දැනට අඩු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. විකුණුම් පිරිවැයෙන් අයින් කරගමු. ඔක තමයි අපිට වටින ප්‍රධානම කාරණය. හරි. දැන් මම තැනින් තැන හොයන්නේ නැහැ. දැන් සමහරු කරන්නේ විකුණුම් හොයනවා මේක පීර විකුණුම් හොයනවා. එහෙම කරන්නේ ඔයාට ඉහෙළම මේ අභ්‍යාසයේ අතිරේක තොරතුරු ඉවර නම් ශේෂ පිරික්සුමේ තියෙන අයිතම එකෙන් එක අපි එළියට ගන්නවා පිළිවෙලින්. හරි පිළිවෙලින් ගන්නවා. විකුණුම් කොමිස් 4000යි. අපිට දීලා තියෙන්නේ දහස් වලින් නෙවෙයි ශේෂ පිරික්සුම. අපි ගාන හදමු දහස් වලින්. විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. විකුණුම් කොමිස්. සේල්ස් කරන අයට දෙන කමිෂන් 4000යි. 4යි. දුන් වට්ටම් 6000යි. 6000 අගින් පොඩි හරියක් දානවා. බෙදා හැරීමේ වියදමක්. දුන් වට්ටම් 6000යි. මට බලාගන්න බැරි වෙයි කියලා මම ඩොට් තියන්නේ සුදු බෝඩ් එක නිසා. ගෙන යාමේ කුලි කොහෙද ලියන්නේ? මොන වියදමක්ද? බෙදා හැරීමේ වියදම. ඔව් හොඳට මතක තියාගන්න ගෙන ඒමේ කුලි වුණොත් තමයි ගැනුම් වලට එකතු කරන්නේ. ගේන්න ගියපු කුලි. ගෙන යාමේ කියන්නේ බඩු ටික බෙදා හරින්න ගෙනියන්න. එක වචන දෙකක් නේ. ගෙන යාමේ කුලි 5යි. ගෙන යාමේ කුලි 5යි. ගෙනියන්න යන කුලි 5යි. වැටුප් හා වේතන විශේෂයෙන් කියලා නැති නිසා අපි පරිපාලන වියදම් තුල දාමු. විකුණුම් සේවක වැටුප් කියලා වගේ කිව්වනම් බෙදා හැරීමේ වියදම්. වැටුප් හා වේතන 40යි. වැටුප් හා වේතන 40000යි. ගැනුම් 330යි. ගැනුම් පළවෙනි තීරණය ලියන්නේ හදාගන්න එපා ගැනුම්. ගැනුම් 330යි.
ආපසු එවුම් 12යි. දැන් මේ ගණිද්දී ඉලක්කම අගින් ටික් කරන්න ඕන, පොඩි හරියක් දාන්න ඕන. ආපසු එවන්නේ විකුණපුවානේ. විකුණු වලින් අඩු කරනවා. ආපසු එවුම්. විකුණපුව හරවල එවල 12ක. ආපසු එවුම් 12යි. මෝටර් රථ ෂය. මෝටර් රථ ෂය. අපි දැන් කලින් කිව්වා පොඩ්ඩකට කලින් ඒක අපි හිතනවා බෙදා හරින්න තමයි මෝටර් රථය පාවිච්චි කරන්න කියලා. ඒ නිසා අපි ලියනවා බෙදා හැරීමේ වියදම් යටතේ මෝටර් රථ ෂය 10යි. මෝටර් රථ ෂය 10යි. ලී බඩු ෂය මොන වියදමක් ලෙසද අපි දාන්නේ කියන්න බලන්න. පරිපාලන වේද. පරිපාලන වියදම්. ලී බඩු තියෙන්නේ පරිපාලන කටයුත්තට. අර පරිපාලන සේවකයෝ ලියන මේස වෙන්න පුළුවන්. ඒ අදහස. ඒ ලොකු ව්‍යාපාරයක් ගැන හිතන්න. අපේ ගමේ තියෙන පොඩි කඩයක් ගැන නෙවෙයි. හරි? වාට හිතනවා නම් කඩේ තියෙන ලී බඩු ටික කියලා. ඒක බෙදා හැරීමේ වියදම් වලට යන්න ඕනේ එහෙම මොනවද නේද? කඩේ ලී බඩු තියෙනවා නම් රාක්ක වගේ. මෙතන ලී බඩු කියන්නේ අර පරිපාලන අංශය. දැන් ආයතනයක වෙනම අර ඒ අයගේ වැටු හදන එහෙම අංශයක් තියෙනවා. ඒ පරිපාලන කටයුතු. හරි. එහෙනම් අපි ලියමු වැටු වේතන වලින් පස්සේ ගැනුම් හරි ආපසු එවුම් හරි මෝටර් රථ ෂය හරි ලී බඩු ෂය පරිපාලන වියදම. ලී බඩු ෂය පහක් ලී බඩු ෂය වෙලා තියෙනවා 5000. ගෙන මේ කුලි දැන් දන්නවා ගැනුම් වලට එකතු කරන්න ගෙන මේ කුලි 13යි. ගේන්න ගියපු කුලි ටික අපි ඒක වියදම් තුල ලියන්නේ නැහැ. ඉතින් කෙනෙකුට ඕනනම් අහන්න පුළුවන්. ඇයි ඒක වියදමක් තුල ලිව්වොත් මොකද වෙන්නේ වගේ හිතෙනවා නම් අහන්න ඕනේ. මම හිතවල අස්සවගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නැහැ නේද? ඒකට එහෙම හිතෙනවා නම් ඇහුවොත් පැහැදිලි කිරීමක් කරගමු. තේරෙනවනේ ඉතින් ගැටලුවක් නැහැ. ගෙන මේ කුලි 13යි. ගොඩනැගිලි අලුත් වැඩියා 12යි. එතනදිත් අපි මේ හිතනවා ගොඩනැගිල්ල පරිපාලන ගොඩනැගිල්ල. අහම්මෙන් හරි මේ ගොඩනැගිල්ල ප්‍රදර්ශනාගාරය නම් ඒ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරන්න යනකොට යන වියදම බෙදා හැරීමේ වියදමක් වෙනවා ෂෝරූම් එක නම්. අපි හිතනවා මේ ගොඩනැගිල්ල පරිපාලන ගොඩනැගිල්ල. ඒ භාවිතා කරන හැටි. ඒව ටිකක් කල් යනකොට අහුරු වෙනවා. ගොඩනැගිලි අලුත් වැඩියා. ගොඩනැගිල්ල අලුත් වැඩියා කරන්න යන වියදම 12යි. ගියපු වියදම 12යි. විකුණුම් 456යි. ඉහළම විකුණුම් 456යි. විකුණුම් 456යි. තොග හානි 4000යි. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක්. ඕක දෙකපු ගමන් ගොඩක් අය උත්සාහ කරනවා තොග හානි මේ දන්න අය කරන වැඩ. අර මූලික මට්ටමේ වෙන ගැටලු නැති අයටක් ගාලා තොග හානි කියන්නේ හරි වෙනත් වියදමක් කියලා මෙතන ලියනවා. එහාට අවබෝධයකින් තොප්ප ගණන් හදපුවයි ඒගොල්ලෝ මෙහෙනුත් අඩු කරන්න යනවා එහෙම කරනවා. අන්න ඒගොල්ලන්ටයි මේ උත්තරේ දෙන්නේ. ඉතින් ගැටලු නැති අය ගැටලු හදාගන්න එපා. ගැටලු තියෙන අය ලියා ගන්න මෙන්න. දැන් තොගහානි කියලා ශේෂ පිරික්ෂම තුලට අයිතමයක් එන්නේ ද්විත්ව සරහණක් ගිහිල්ලානේ. මට කියන්න බලන්න තොගහානි වුණාම යන ද්විත්ව සරහණ. තොගහානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඔව් ගැනුම් බැර හෝ විකුණුම් පිරිවැයෙන් බැර වෙලා තොගහානි ගිණුම. හරියට මේ තියෙන ගැනුම් වලින් ඒක අඩු වෙලා ඇත්තේ. මම නැවතත් මෙතන අඩු කරන්න යනවද? මෙතනින් ආයෙත් අඩු කරන්න එපා. මේ අඩු වෙලා තමයි මේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ගැනුම් හරිනේ. එහෙමනම් විදුලි ගාස්තු ගෙවුවාම ආයි මුදල් වලින් අඩු කරන්න යන්න එපා. ඒ විදුලි අපි හිතමු මෙතන දැන් විකුණුම් කොමිස්. නැත්නම් වැටුප්. දැන් වැටුප් ගෙවලානේ. ඔය වැටුප් ගෙනල්ලා මෙතන ලියනවා. එහෙනම් මුදලුත් ආයි අඩු කරන්න යන්න බෑ නෑ. මේ දිත්ත සරහන් යෙදිලා අපි මෙතන ලිව්වහම ප්‍රමාණවත්. හැබැයි මේ තොගහානිය කියන එක ශේෂ පිරික්සුමින් එළිය දුන්නාම මම නැවතත් කියලා මේ දන්න අයට එහෙම කියන්නේ අනිත් අයට ගැටලුවක් නැති ප්‍රශ්නයක් කරගන්න එපා මේ. තොගහානිය කියන එක එළිය දුන්නොත් ශේෂ පිරික්සුමින් එළිය දුන්නොත් තමයි එහෙනම් දිත්ත සරහන යෙදිලා නැහැ. ඒකනේ අතිරේක තොරතුරක්. එතකොට අපි මෙන්න මෙතනින් අඩු කරලා විකුණුම් පිරිවෙන් අඩු කරලා තොගහානි කියලා ලියන තොගහානි හර විකුණුම් පිරිවැය බැර. නැත්නම් ගැනුම් බැර. මොන එක හොඳට මතක තියාගන්න. තරුවක් දාලා මතක තියාගන්න. එහෙම වැරදි වැඩ කරනවා. බොල් ණයත් එහෙමයි. දැන් අපි ඉස්සරහට ආවොත් බොල් ණය මම මේ වෙලාවේ මතක් කරන්නම්. අනිත් අය ලියාගෙන එන ගමන් ටික දෙනෙක් උත්තර දාලා තිබේ.
තප්පරයක් මෙන්න මේ සමහරු මීටින් එකට ඇවිල්ලා ඉන්නවා. හරිද? බොල්ණය කියන එක ගත්තොත් දැන් ශේෂ පිරික්ෂම ඇතුලේ බොල්ණය කියලා අයිතමක් තිබ්බොත් ඔයා කොහෙද ලියන්න ඕන? බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම්. කෙලින්ම ගෙන ලියන බෙදා හැරීමේ වියදම්. හැබැයි ශේෂ පිරික්ෂමෙන් එළියේ බොල්ණය කියලා වියදමක් තිබ්බොත් ඒ කියන්නේ අර අතිරේක තොරතුරු යටතේ කියනවා බොල්ණය කපා හැර යුතුය යම් ගාණක්. එහෙම වුණොත් ඔයා ශේෂ පිරික්ෂමේ ඉන්න ණයගෙතියන්ගෙන් අඩු කළා බොල්ණය කියලා වියදමක් ලියනවා. අපි ඒක පස්සේ බලමු. මං කියන අර සමහරු කරන්නේ ඒ වෙලෙත් එහෙම කරන්නේ නැහැ. ඒ වගේ තමයි එකත් මේ ඉස්සරහට එන්න තියෙන එකක් කිව්වේ මේ දක්වා ගැටලුවක් නැතුව ආපු අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කලින් ඉගෙනගෙන ප්‍රශ්න තිබ්බ අයටයි කිව්වේ. මගේ එහෙම ප්‍රශ්න අහපු අය හිටියා ඔයගොල්ලෝ අතරේ. හරි එහෙනම් මෙන්න ගොඩනැගිලි අලුත් වැඩියා ලිව්වා අපි 12යි විකුණුම් 456යි තොග හානි 4යි වෙනත් වියදමක් තොග හානි 4යි බැංකු ණය කොහෙද ලියන්නේ ලක්ෂ 4ක් තියෙනවා ප්‍රකාශන. බැංකු ණය මූල කොහෙද තත්ත්ව ප්‍රකාශන. ඔව් අපෙන් දැන් ඉල්ලන්නේ ලාභ හොලා ප්‍රකාශනේ විතරයිනේ අපිට අදාළ නැති දත්ත හැම විභාගයකම දැන් උසස් පෙළ විභාග ගත්තොත් එහෙම අදාළ නැති දත්ත ඕන තරම් අපේ අභ්‍යාසය ඇතුලේ. ඉතින් අපි මේ දැක්ක මේ තියෙන ඔක්කොම අපිට දුන්නු කියලා හිතන්නේ නැහැ. Sorry. මේකත් එහෙම අදාළ නැති එකක්. මෝටර රථ කුලි. මේක මෝටර රථ බලමු ෂේ කියලා එකක් වෙනම තියනවද කියලා. මේක මෝටර රථ ෂේ කියලා හදාගන්න. කලින් තිබ්බද කලින්? හරි ඔව්. එහෙනම් මෝටර රථ කුලි. දැන් එතකොට මේ මෝටර රථ කුලිය කියන එකත් අර විදිහම තමයි. කුලිය කියන එක අපිට පැහැදිලිව දීලා නැහැ. මොකටද මේ කුලිය කියන එක. එතකොට අපි හිතනවා මේ මෝටර රථ කුලියට අරගන්න නැති බාණ්ඩ බෙදා හරින්න යන්න. කොහේරි තොරතුරක් තිබ්බොත් මේ අතිරේක තොරතුරු යටතේ කිව්වොත් මේ කුලියටගත් මෝටර රථය භාවිතා කරේ සේවකයන් ප්‍රවාහනය සඳහායි කිව්වොත් එහෙනම් මෙන්න පරිපාලන වියදම්. අපේ මෝටර රථ කුලී 6000යි. අපේ මෝටර රථේ කැඩුන වෙලාවක කාගේ හරි කුලියට අරගෙන බාණ්ඩ ටික බෙදා හරින්න යන්නේ නැති. ඊළඟ විදුලිය 8000යි. පරිපාලන වියදම්. විදුලිය බෙදා හැරීමේ වියදම් වලට එන්න බැරිද? ඔයගොල්ලෝගේ අදහස විදුලිය බෙදා හැරීමේ වියදම් තුල දකින්න හම් වෙන එකක්ම නැද්ද? පුළුවන්. ඔව් හෂාර. එතකොට මොන වගේ වෙලාවද? මට උදාහරණයක් කිව්ව. භාණ්ඩ ප්‍රදර්ශනාගාරවල විදුලිය හරියට භාවිත. ප්‍රදර්ශනාගාරයේ ෂෝරූම් එකේ ලයිට් බිල නම් මෙතනට එන්න ඕන. දැන් අපි හිතමු මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවනේ මේ ෆොසිල ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. කවදා හරි විදුලි මෝටර රථ දැන් ජනප්‍රිය වෙලා වෙමින් එනවා. ලංකාවේ නැතුණට ලෝකේ. සමහර මෝටර රථ සමාගම් දැන් තනිකර ඉන්ධන වලින් දුවන වාහන හදන්නෙත් නැහැ. ඒ වෙනකොට විදුලි හෝ හයිබ්‍රිඩ් එහෙමනේ හදන්නේ. එතකොට ඉදිරියේදී විදුලි මෝටර රථයක් වුණොත් එහෙම අපිට වෙනම විදුලි මෝටර රථයේ විදුලි බිල හොයලා මෝටර රථ වලට charge කරන්න යන විදුලිය හොයලා මෙහෙ ලියන්න වෙනවා. මම කියන්නේ ප්‍රවණතා. බෑ ඒක විදුලි වියදමක් එළිය එතනට. අපිට ගානේදී විදුලි වියදමෙන් 50%ක් මෝටර රථ ආරෝපණය කිරීම සඳහා වෙයි කිව්වොත් එතන ගන්නවා. ඊළඟට ආයෙත් කිව්වොත් ඒ මෝටර රථ වලින් 25%ක් පරිපාලන ඒ වගේ අදහසක් ගන්න. එහෙම ඕන එකක් දෙන්න පුළුවන්. අපි යමු විදුලිය 8000යි ලද කොමිස් වෙනත් ආදායම්. ඔද ඒ ගැනත් දන්නවා. විකුණුම් ආදායම හැරෙන්න වෙන ඕනම ආදායමක් තියෙන්නේ මෙන්න මෙතන. වෙනත් ආදායම්. මට මේකත් මතක් වුණ වෙලාවේ කියන්නම් මේ ඔයගොල්ලන්ට එන ප්‍රශ්න පොඩිවට හරි ප්‍රශ්නයක් එනවා නම් ගානක් හදාගෙන යද්දි බලද්දි ඒවට ඉතින් බලන්න ඕනේ මේව. පොතපත බලන අයට තමයි ප්‍රශ්න එන්නේ. එහෙම කෙනෙක් ටක් ගාලා WhatsApp message එකක් තියන්න දෙපාරක් හිතන්න එපා. right. අමාශ දැන් ටක් ගාලා ගාන හදලා කොහෙද message කරනවා. එහෙම කරන්නත් එපා. දැන් මං හදන් යද්දි හදන්න එපා. අමාශ ගොඩක් ප්‍රශ්න මගෙන් අහලා එහෙම මේව කරගන්නවා මේ
කීප දෙනෙක් කියන ප්‍රශ්න අහන. ජීවිතේට ප්‍රශ්න අහපු නැති අය ඉන්න ඕගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නවනේ. මං හිතනවා ඒගොල්ලෝ පොත්පත් බලන්නේ නැතුව වෙන්න ඕන. නැත්නම් ප්‍රශ්න එන්නේ බෑ. පරිත්‍යාග මොන වියදමක්ද? කොහෙද ලියන්නේ? බෙදෑරීම. නෑ. පරිත්‍යාග පුතේ ඔයාගේ මෙහෙමයි. පරිත්‍යාග කියලා කිව්වහම අපි නිකන් පරිත්‍යාග කියලා කිව්වොත් නිකන් පන්සලකට පිනට පරිත්‍යාග කරපු එකක් වගේ කියලා හිතනවා. එහෙම පරිත්‍යාගයක්. ව්‍යාපාරේ නිකන් පරිත්‍යාගයක් කළා. බෙදා හැරීම වෙනුවෙන් අදහස් කරන ප්‍රොමෝෂන් කියලා වෙන්න පුළුවන්. සමහර අය පරිත්‍යාග කරනවානේ. දැන් මෙහෙම හිතන්නකෝ. යම් ආයතනකින් ගම් වතුර තියෙන වෙලාවක ගිහිල්ලා එහෙම වෙලාවක ගිහිල්ලා ඒ අසරණ මිනිස්සුන්ට හානිට විපතටපත් වුණ මිනිස්සුන්ට ඒ මොන හරි පරිත්‍යාගයක් කරන වේලී ආහාර ටිකක් එහෙම පරිත්‍යාගයක් වෙනුවෙන් වියදම් කරනවා. හරි ඒක වෙනත් වියදමක්. එයාගේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. හැබැයි මෙහෙම අපි හිතමු සමහරවිට මොකක් ක්‍රීඩා උත්සවයක් තියෙන වෙලාවට නෙස්ට මෝල්ට් එකෙන් ඇවිල්ලා හට් එකක් ගහගෙන දැකලා දෙනවා. එනේ උන්ට නෙස්ට මෝල්ට් දෙනව නිකන්. හරි ඒ පරිත්‍යාගයේ ප්‍රොමෝෂන් එකක්. එයා දන්න හොඳ ආකාර මේ ප්‍රචාරණ වැඩසටහන. එහෙම වුණොත් ඒක බෙදා හැරීම. ඉතින් හරියටම ගන්න. සාමාන්‍යයෙන් අපි පරිත්‍යාග කරුවාම හිතන්නේ වෙනත් වියදම්. මුදලින් පරිත්‍යාග කරත් භාණ්ඩ පරිත්‍යාග කරත් අපි ගන්න වෙනත් වියදම් යනතර ගන්න. මම මුල් අවස්ථාව නිසා මෙච්චර පැහැදිලි කරනවා. ඊළඟ ගණන් වලදී මෙහෙම නැහැ. මුදල් වංචාවක් වෙලා මොන වියදමක්ද? මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් නෙවෙයි වෙනත් වියදම්. හේතුව මොකක්ද දන්නවද? මූල්‍ය වියදම් කියන්නේම ව්‍යාපාරයට මූල්‍ය සම්පාදනය දරපු වියදම්. මූල්‍ය වියදම් කියන එකේ අර්ථය ව්‍යාපාරයට සල්ලි හොයාගන්න කියලා. දැන් මුදල් වංචාව කියන්නේ පැනලා ගිහිල්ලා සේල්ස් කර හිටපු එක කොරියන් සේල්ස් රෙප් ඉන්නේ. මිනිහා අතුරුදහන් ලක්ෂ 5කුත් එක්ක. ඕන තරම් උදාහරණ තියෙනවා. ඊමදෝ වටපිටාවෙත් එහෙම ලොකු ව්‍යාපාරයකින් අයින් වෙලවිලා එහෙම සිද්ධියක් හරහා ආවිල ව්‍යාපාරයක් ගත්ත කෙනෙකුත් මම දන්න කෙනෙක් ඉන්නේ. ඉතින් ඒ වගේ එහෙම තියෙන. ඒක මුදල් වංචාව වගේ අපි සල්ලි හොයාගන්න ගිහලා මුදල් වංචාව වෙන්නේ. නෑ. එන වඩා සුදුසුයි මොන වියදම්ද? වෙනත් වියදම්. මුදල් වංචා කියන එක වඩා හොඳයි වෙනත් වියදම්. හරි? ලියන්න එපා මූල්‍ය වියදම් වල. වැරදි. මුදල් වංචා අලාභ. මුදල් වංචා. නිකම්ම මෙතන ලියනට වඩා වඩා පොඩි අදහසක් දෙන්න ඕනේ මම මුලින් එකයි පැහැදිලි කරන්නේ. බොල් ණය මොන වියදමක්ද? බෙදා බොල් ණය. බෙදා හැරීම. බෙදා හැරීමේ වියදම් බොල් ණය. තියෙනවා 4000ක්. ඊළඟට ප්‍රාග්ධනය එපා. එයා හිමිකම් ගෙනුමක්. ඊට පස්සේ තියෙනවා ආපසු යැවුම් 11යි. ආපසු යැවුම් ගෙනාපු හරවල යවල 11ක්. දැන් ඒක මතක් වෙන්න ඕන. ගෙනාපු ටික තමයි හරවල යවුවේ 11යි. ලද වට්ටම්. ලද වට්ටම්. අන්න වෙනත් ආදායමක්. ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ මුදලින් ලැබෙන එකක්ද? මතක් කරලා බලන්න ඉස්සර. ලද වට්ටම් කියන්නේ මුදලින් ලැබෙන එකක් නෙවෙයි. මේ කර ණය හිමි වගකීම අඩුවීම හරහා ලැබෙන ආදායම. ආරම්භක තොගය. එයා දැන් විකිනිලා ඉවරයි කියලා අපි හිතනවා. එයා විකුණුම් පිරිවෙයට ඇතුළත් වෙන්න ඕන. එයා වත්කමක් නෙවෙයි. ආරම්භක තොගය කියන එක 130යි. මදි නේද? තව පොඩ්ඩක් දුරස් කරමු. ආරම්භක තොග 130යි. මෝටර රථ ෂේ සඳහා ඉඩ හැරීම. ඉස්සල කිව්වේ ෂේ වෙන් කිරීම. මොන වර්ගයේ ගිණුමක්ද? ෂේ ඉඩ හැරීම. ඔව් වත්කම් ගිණුම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියන්නේ වත්කම් ගිණුමක්. හරි? පිටු අංක 53 අපි ඉන්නේ අභ්‍යාස අංක 4 අතිරේක අභ්‍යාසවල ෂේ ඉඩ හැරීම. ආයෝජන කියන්නේ වත්කමක්. එයා ලියන්න එපා කොහෙවත්. ආයෝජන වත්කමක්. කෙනෙක් මෙතන ආදායම් තුල ලියනවා නම් බලන්න ආදායම් ගිණුම වල තියෙනවනේ බැර ශේෂ. ආයෝජන කියන්නේ හර ශේෂයක්. මුලින් ඉඳලම සම්බන්ධතාවයක් තියෙනවා. ආයෝජන කියන්නේ වත්කමක්. මෝටර රථ කියන්නේ වත්කමක්. ප්‍රචාරණ වියදම් 12යි. ප්‍රචාරණය කරන්න නම් භාණ්ඩ බෙදා හරින්නනේ. ප්‍රචාරණ වියදම් 12යි. මෙතන ඉඩ මදි මම ෂේප් කරගන්නවා කොහොම හරි. ප්‍රචාරණ වියදම් 12යි.
ප්‍රචාරණ වියදම් 12යි. කලින් ආවේ නේද ප්‍රචාරණ වියදම්? නෑ. එතකොට මෙන්න පරිපාලන වියදම් මේ තියෙන්නේ. ඊළඟට ලී බඩු ෂය වෙන් කිරීම 30යි. එයා වත්කමක්. වත්කම් නම් ඇයි බැර ශේෂයක් තියෙන්නේ? ලී බඩු ෂය ඉඩ හැරීම. වත්කම් අඩුවීමේ. ඔව් ඍණ වත්කම් අඩුවීම කියනවා. ලී බඩු ලක්ෂයයි බලන්න ලී බඩු සම්බන්ධ ගිණුම් තුනක් තියෙනවා එක ළඟ. ලී බඩු ෂය ඉඩ හැරීම ලී බඩු ෂය. ඔය ටික අපි විසඳ ගන්නවා ඉස්සරහට. දැනට කවුරු ඇහුවොත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා මම කියලා දෙනවා. ලී බඩු ෂය අපි කලිනුත් ලිව්වා නේද? ඔව් සර්. මොකද මෙහෙම කරන්නේ? ඔය අභ්‍යාසික සාමාන්‍යයෙන් එහෙම එකම ගිණුම දෙපාරක් දෙන්නේ නැහැ. ප්‍රචාරණය ලී බඩු ෂය කියලා එක වැරදීමක්. මෙතන තියෙන 2000 කපලා අභ්‍යාසිනුත් ඔය කරන්න. ලී බඩු ෂය මේ 2000 කපලා මෙතනට මේකතු කරගන්න. 7000 එතකොට මම රතු කළු පෑනේ ලිව්වේ වැරද්දක් හදමු නිසා. ඔයාගේ ශේෂ පරීක්ෂණෙත් ඒක හදාගන්න එතනටම. ලී බඩු ෂය 5000 ළඟටම මේ දෙකත් එකතු කරා. නැත්නම් අපිට මේක ලී බඩු අලුත් වෙඩියා කියලා වගේ හදන්න තිබ්බ කමන්නේ. ලී බඩු අලුත් වෙඩියා වුණා නම් මෙතන ලියන්න තිබ්බ වෙනවා. හොඳයි ඔච්චරයිනේ තියෙන්නේ. අවසන් තුක අපි ඉස්සෙල්ලම ලිව්වනේ. දැන් සුළු කරමු. මුලින්ම දලලාභය හදාගමු. මට ඕගොල්ලන්ට ආපු දලලාභය කියන්නකෝ හදන්න කලින්. 6න් 2ක් 4යි 5න් 1ක් 4යි. කීයද ආවේ දලලාභය? 1,62,000. 1,62,000. හා බලමු අපි හරිද කියලා. වෙනස් උත්තර තියෙනවා නම් කියන්න මට. 343න් 11ක් ගියා 3න් 1ක් 2යි 4න් 1ක් 3යි 332යි. බලන්න හරි ලස්සනට ගන්න පුළුවන් තීරු තුනකට ගැහුවාම. ගැනුම් ටික හදාගත්තා. විකුණුම් පිරවීමෙන් ආරම්භක තොග දන ගැනුම් ඍණ අවසන් තොග. විකුණුම් පිරවීම හදාගත්තා. 462කින් 180ක් අඩු කළා. 2යි 16න් 8ක් 8යි 3න් 1ක් 2යි. එහෙනම් 282ක් වූ තොග 444කට විකුණලා තියෙනවා. දලලාභය එනවා දැන් අපිට 4න් 2ක් 2යි 14න් 8ක් 6යි 3න් 2ක් 1යි. චතුරගේ උත්තරේ හරි. 162යි. දැන් වැරදිලා හරි මේ විකුණුම් පිරවැය වැඩි වුණා නම් එන්නේ මොකද්ද අපිට? විකුණුම් වලට වඩා විකුණුම් පිරවැය වැඩි වුණා නම් එන්නේ අලාභය. දල අලාභයක්. හරිනේ. එතනදී වෙනවා දල අලාභය. බොහෝම කලාතුරකින් ව්‍යාපාරයක එහෙම වෙන්න පුළුවන්. වෙනත් ආදායම් 13යි 3යි 2යි 5යි 6යි 1යි 7යි 175යි. දැන් බලන්න තීරු 3 ගහගත්තාම මේවයිත් සුළු කිරීම හරි ලස්සනට කරන්න පුළුවන් අපිට. බෙදා හැරීමේ වියදම් ටික අපි එකතු කරලා ගමු. 6 4 10 15 21 4 25 2යි 27 7 2ක් ඉතුරුයි. 47යි දෙකතුව බෙදා හැරීමේ වියදම්. 67යිද? ඔව් සර්. right. මෙතන මූල්‍ය වියදම් නැහැ නේද අපිට ආවේ ගානේ? නෑ සර්. ඔය එක නැති බව පෙන්නමු. මේ ඉර ගහපු තැන පොඩි වැරද්දක් තියෙනවා. අභ්‍යාසයේ මූල්‍ය වියදම් නැහැ එතකොට. 4යි 2යි 6යි 3යි 9යි මූල්‍ය වියදම් නැහැ. ඔය පෙන්නමු එහෙම. එතකොට 7යි 7යි 14යි 9යි 23න් 3 දෙකක් ඉතුරුයි 4යි 2යි 6යි 6යි 12යි 123යි මුළු වියදම්. මට ශුද්ධ ලාභය කීය දෙන්නේ? 52,000. right 52000යි. එයා ඉදිරියෙන් ලියන්න ඕන කාලච්ඡේදයේ ලාභය නැත්නම් ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. ඇත්තටම ඉතින් දැනට ලියලා තියන්න. වාර විභාගවලදී මුල් කාලේ බලනවා මේ ඉස්සරහට යද්දී එක රඳවාගත් ලාභයට මාරු කළා වගේ අවස්ථා අපි සමීකරණ වලදී කතා කරලා තියෙනවා. එහෙම අවස්ථාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සියල්ල එකයි සමීකරණය වෙනම accounting ඉස්සරහන් න්‍යාය වෙනම accounting මූල්‍ය ප්‍රකාශන වෙනම accounting. මේක ගමනක් එන්නේ මුල ඉඳලා. හොඳයි. ගොඩක් අයට මේකේ පිළිතුර ලැබිලා තිබ්බා. 52 දිනිති වැරදිලා තිබ්බා. මේකද මේ වෙන එකක්ද? මිලක්ෂිටත් මේකද මේ 162 දාලා තියෙන වෙන එකක්ද කියලා මට සැකයි. එකසිය 62 සර් මේ දලලාභය. හා හරි පුතේ හරි. ඔය කලින් එකට උත්තර දාලා තියෙන්නේ. right.
එහෙනම් අපි යමු ඊළඟට. මේක අඩුපාඩු තියෙනවා ඉක්මනින් හදාගන්නකෝ. සර් ඔව් කියන්නද? සර් මට මේ 3,06,000ක් ආවේ සර් මේ අර වෙනත් ආයෝජන ලක්ෂ දෙක එක්කහු කළා. හා මට හිතුණා ඒක වෙනත් හරි ආදායම් වලට. හරි බුදේ. ඒක වැරදි බව තේරෙනවනේ දැන් නේ. ඔව් සර්. හරි. රයිට්. එහෙනම් මේ මොකද ආයෝජන කියන්නේ වත්කමක්. ඒ වැරද්ද ගොඩක් අය කරනවා. ආයෝජනයට ලැබෙන ආදායම ඊළඟට ඒකදී ඔයා හිතන්න ආදායම් නම් බැරශේෂ තියෙන්න ඕන. කලාතුරකින් එනවා හරශේෂ දැන් ආපසු එවුම් ගිනුම වගේ. එහෙම ගිනුම් බොහොම අතලොස්සයි තියෙන්නේ දැන්. විකුණුම් ගිනුමේ බැරශේෂයනේ මේ ඍණශේෂයනේ. ආපසු එවුම් කියන්නේ ඒතර ආපසු එවුම් වල හර. හැබැයි ආදායම් ගිනුම. මෙතනත් ඔප්පු වෙන්න ඕන. ආදායම් අඩුවීමේ ගිනුම්. මේක මට මෙසේජ් එකක් දාන්න බලන්න හරි කියලා. මට ඊළඟ එකට එන්න. ඕකේ නම් මෙසේජ් ඕකේ කියලා දෙන්නම වෙන මොකුත් ඕනේ නැහැ. මෙසේජ් කරන්න බෑ වටනේ. ගුළු වෙන මෙසේජ් කරන්න එපා. හරි. අපි එන ඊළඟ එකට එනවා. ප්‍රශ්න අංක 5. අමින්දිගේ ව්‍යාපාරය කියන අභ්‍යාසය. ඒක අපේ ඉල්ලලා තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. රයිට් මට ඒකට උත්තරය එවනවා චතුර බැලන්ස් වෙලා තියෙනවලු 1607ට. ඔව් අපි 5 6ත් හදලා එමු හිමිට අපි ගැලපීම පැත්තට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය හදද්දී ඒකෙත් නම ඉඳලා හරියටම ලියන්න පුරුදු වෙන්න තීරු 3ක් කලින් වගේම නම ලියද්දී නිවැරදිව ලියමු මේ අමින්දිගේ දෙමා බලයි එකම ගානට දෙන්න තිබ්බනේ කියලා නෑ මම සරල වෙන්නයි මෙහෙම කරේ ඊළඟ එකේ තියෙනවා මේ මූල්‍ය තත්ත්වයට අදාළ තොරතුරු ටික රයිට් අමින්දිගේ ව්‍යාපාරයේ ඊළඟ එකේ එහාට යමු සංකීර්ණ ගණන් වලට අමින්දි ව්‍යාපාරය 20යි 21 බලන්න නම ලියන දිනේ ලියන හැටි එකේ 3යි 31 දිනට මේ අමතක වෙලා කියනව නෙවෙයි නැවත නැවත ඒ කොච්චර කිව්වත් මන් දන්නවා විභාගෙට යනකම් මේක වරද්දනා ඉන්නවා ඒකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒක 100 පාරක් කියලා ඇති මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියද්දි දිනට කියලා ලියන්න කියලා රුපියල් 1000 කියන එකත් ලියන්න උඩින්ම ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් වල පිරිවැය පෙන්눔 කළ යුතුයි සමුච්චිත ෂය දැක්විය යුතුයි සහ ධාරණ අගය පෙන්눔 කළ යුතුයි. ඒ ගැන අපි වැඩි විස්තර කතා කරනවා ඉදිරියේදී. සාමාන්‍ය රූල් 4ක් හෝ 5ක් තියලා 6ක් විතර වගේ වුණත් කමන්නේ ජංගම වත්කම්. ජංගම වත්කම්. ඒකෙත් රූල් 6ක් වගේ තියලා එනවා මුළු වත්කම් මේ ටික එකතු කරලා.
ෆෝමැට් එක කියන්නේ මේක. ඊට පස්සේ හිමිකම් උඩින්ම පෙන්වන හිමිකම්. රූල් 4ක් තියලා ජංගම නොවන වගකීම්. වගකීම් කොටස් දෙකකට බෙදනවානේ. ජංගම නොවන වගකීම්. මේ තියෙන රූල් ප්‍රමාණය ගැන මම නිකම්ම ලියන්න. ඔයාලට දැනගන්න ඕන. ජංගම වගකීම්. රූල් 6ක් හෝ 5ක්. ඉතින් අන්තිමට එනවා මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්. right. අපි නම් මේක තමයි ආකෘතිය. දැන් ඔයාලට මම ගිය සතියේත් කිව්වද දන්නේ මේ જાතිය ආකෘති අපි හිතමු අභ්‍යාසංක දැන් 6 අද හදමුකෝ 7 ඉඳලා එතනින් එහාට දිගට මේ වගේ ආකෘති 20ක් විතර රෝල් කරලා තියාගන්න. තව ගණන් 30ක් එන්නත් තියෙනවා. 20ත් මදි වෙයි. ඒකෙදි සාමාන්‍යයෙන් ඔයා කියන්නේ A4 නැත්තම් CR ප්‍රමාණය පිටුවක් වගේ ඕන. එහෙම නෙවෙයි නම් වඩා හොඳයි ඔයගොල්ලෝ දිගටම මෙන්න මේ වගේ පිටුවල වැඩ කරනවා නම්. තප්පරයක් දෙන්න. විභාග ආකෘති ලියන කොළනේ අදන්නව නේද? විභාගෙට වටින්නේ ඇතුල් පැත්තනේ. මේ වගේ කොළවල දිගින් දිගටම හුරු වෙනවා නම් මොකද විභාගෙට ගියහමත් ඒ ටික මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. විභාගෙට ගියහම වින් කොලයක් නේ දෙන්නේ. ඒ නිසා මේ ඒ ගැන බලන්න. එහෙම තියනවා ගන්න කඩවල් වල අපි පේපර්ස් කරද්දී ඒවයි කරන්නේ. එහෙම කොලයක වුණත් කොහොම හරි කමන්නේ. දැන් මට ආකෘති හැදෙන්න ඕන. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ තියෙන CR කොල කියන පිටු. එයින් එක පැත්තක් මේන් එකට පාවිච්චි කරන්න. ඒ වගේ එතකොට ආකෘති 20ක්වත් රෝල් කරලා තියාගන්න. අපි ගණන් හදනවා එච්චර. ඊළඟ පාඩමට එන්න කලින්. මොකද මේකෙන් පස්සේ කෙලින්ම අපිට හවුල් ව්‍යාපාරවල නිෂ්පාදන පිරවැල එකනේ. ඊට පස්සේ හවුල් ව්‍යාපාරවලට එන්න සුදුසුකම තියෙනවා. ඊටු පාඩම් දෙක ස්කිප් කරන්න උනත් පුළුවන්. අපි පිළිවෙලට එමු. නමුත් මේ මොකද ඔක්කොම මූල්‍ය ප්‍රකාශන යන්නේ. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සමාගම්. පිට තමයි මේන්. මුලින්ම තියෙන ප්‍රාග්ධනය 811යි. හිමිකම් යටතේ ප්‍රාග්ධනය 811යි. තීරුව ගැන තරම්ම ගැටලුවක් නැහැ ඒකේ. ගොඩනැගිලි පිරිවැය 700යි. බලමු ඉඩම් ගැනත් තියනවද කියලා චුට්ටක් පහළට ගිහලා. නෑ චූටි ගානක්. ඉඩම් නෑ ගොඩනැගිලි. හත්සීයයි. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෝ අහසේද මාලිගා හදලා තියෙන්නේ කියලා නේද? ඉඩම් නැතුව ගොඩනැගිලි තියෙන්නේ. වෙන්නත් පුළුවන් ඈ. ඉඩම් නැතුව පොදු ජේනලය ගහන්නත් ඕනේද? නෑනේ. මේකේ පොදු ජේනලයක් ගැන ඉල්ලලා නෑනේ. නෑ සර් මේකට නෙමෙයි. කොහොම මොකටද? නෑ නෑ ඕනේ නෑ. පොදු ජේනලය ඕනේ නෑ. පොදු ජේනලයේ අභ්‍යාසය තුල ඉල්ලලා තිබ්බොත් විතරක් හදන්න. මොකද පියවීමේ සටහන් ගැන ඔයිට එහාට අපි කතා කරන්නේ. ගැලපුම් සටහන් වලට ජර්නල් සටහන් ඉල්ලලා තිබ්බොත් අභ්‍යාසයේ අමතරව එකක් රෝල් කරලා තියාගන්න. ඒකත් පිටුවක හෝ පිටුවත් මදි වේ තැන් විතර. පිටුවක විතර පොදු ජර්නලයක් රෝල් කරලා තියාගන්න. හරි ඒක මතක් කරපු එක. මට එකපාරට මතක් වුණේ පියවීමේ සටහන් වලට අවශ්‍ය නැහැ. ගැලපුම් සටහන් ඉස්සරහට එන නිසා ඒකෙදි පොදු ජර්නලයක් රෝල් කරලා තියාගන්න. නමුත් විභාගෙදී ඒක බලන්නේ නැහැ. විභාගෙදී බොහෝ වෙලාවට බලන්නේ මේ දෙක තමයි. පොදු ජර්නලේ අපි හුරු වෙන්න අර දිස්සරහන් හුරු වෙන්න ඒකත් යමු. හොඳයි මතක් කරගන්න. හැම ගානකටම අදාළව මේ අභ්‍යාසයේ ඉල්ලලා තියෙනවා නම් ජර්නල් සටහන් ඒකටත් පොදු ජර්නලයක් හදලා තියාගන්න. පිටුවක් සමහරට මදි ඉස්සරහට යද්දී. මේකට මං එන්නම්කෝ. ගොඩනැගිලි 700යි පිරිවැය වෙළඳ ලැබිය යුතු ගිණුම් 128යි. හර පැත්තේ තියෙන. මම රෝලක් අතහැරලා ලිව්වේ තොග තිබ්බොත් උඩම ලියන්න ඕන. සාමාන්‍යයෙන්. එතන උඩම තියෙන්නේ තොග. තියෙන නිසා මං එහෙම ලියනවා. හරිද? තොගේ මම දැන් ගන්නෙ නෑ. නමුත් එතන තියෙනවා. වෙළඳ ලැබිය යුතු ගිණුම්
වෙළඳ ලැබිය යුතු ගිණුම 128යි. ඊළඟ වෙළඳ ගෙවිය යුතු ගිණුම 146යි. අතේ මුදල් 84. ඒවා දන්න ද්‍රෝෂිලතා පිළිවෙලට ලියන්නේ. මුදල් ශේෂය ඉතින් යටටම එනවා 84යි. ලී බඩු පිරිවැයට 68යි. යන්ත්‍ර පිරිවැයට 124යි. මෝටර රථ පිරිවැයට 452යි. බැංකු ශේෂය 86යි. මේ අභ්‍යාසයේ දෙකම එකතු කරනවා. මුදල් ශේෂයක් කලින් තිබ්බනේ. අතේ මුදල් සහ බැංකු ශේෂය දෙකම එකතු කරලා අපි දැන් වෙන වෙනම පෙන්වන්නේ ඒක. 84යි 86 දෙකම එකතු කළා 6 4 10 170ක් කියලා ලියන්න. හරි මුදල් බැංකු වෙන වෙනම දක්වන්නේ නැහැ. අර අභ්‍යාසය දීලා තියෙන්න පුළුවන්. ඔය එකතු කරලා දාන්න ඕන. දැන ගැනීමට මෙතනින්ම පොඩ්ඩක් ලියලා තියෙනවා. මෙහෙම ලියන්න ඕනේ නැහැ. ඔයාගේ දැන ගැනීමට. ශුද්ධ ලාභය 274යි ප්‍රාග්ධනට එකතු කරන්න. ශුද්ධ ලාභය 274යි. 110 බැංකු ණය 340යි ජංගම නොවන වගකීම. කීපයක් නැති නිසා මම අගපේලී අගතීරුවෙම දානවා. කීපයක් තිබ්බනම් මේක එකතු කරලා ගන්න. ෂේ සඳහා ඉඩහැරීම වසර අවසාන දිනට හරියටම 3:31 දිනට ඒකක් දැනගන්න විශේෂයෙන් නොකිව්වත් මේ දිනේ නොදා හිටියත් අපි හිතනවා 3:31ට තමයි ශේෂ පිරික්සුම දීලා තියෙන එදාටනේ. ගොඩනැගිලි 120යි. ලී බඩු සමුච්චිත ෂේ 12යි. ෂේ සඳහා ඉඩහැරීම කියන්නේ ෂේ වල එකතුව සමුච්චිත ෂේ. මෝටර රථ 122යි මාරු කරන්න එපා ඒවා. යන්ත්‍ර 21යි. මොන සම්පූර්ණ ෂේ වුණු වටිනාකම. හරි අවසන් තොග තියෙනවා 21යි 3:31 තොගය අවසන් තොගය 24යි. 112 ආයෝජන 200යි. මට පොඩ්ඩක් ඉඳ මදි වෙන නිසා මෙතන මම හදා ගන්නම්. 112 ආයෝජන 200යි. රූල් 6ක් විතර වලට තියන්න කිව්වේ ඒකට. ආයෝජන 200යි. ජංගම වත්කම් වලට ඉහළින්. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් තමයි. හැබැයි මේ ටිකට මේ සෙට් එකට පහළින් ලියන්නේ. එයා කීපයක් නැති නිසා මේ වගේ ආයෝජන ස්ථාවර තැන්පතු වගේ ගොඩක් නැති නිසා අන්තිම තීරුවට මම ගෙනියනවා. ඉතින් මේ පුරුදු වෙන්න. මේ අභ්‍යාසය නැවත නැවත හදන්න තනියෙන්. උපචිත වියදම් 36යි. ජංගම වගකීමක් ගෙවන්න තියෙන වියදම්. වියදම් තවම ගෙවලා නැහැ. උපචිත වියදම් 36යි. පෙරගෙවුම් කියන්නේ ජංගම වත්කම් 16යි. පෙරගෙවුම් 16 right. සුළු කිරීම කරමු. මම තම මැනේජ් කරගත්තා එතන ඉඩ කඩ ටික 700න් 120ක් ගියාම 580යි 68න් 12ක් ගියාම 56යි 124න් 21ක් ගියාම 103යි 452න් 122ක් දෙකෙන් දෙකක් බිඳුවයි 5න් දෙකක් 3යි 4න් එකක් 3යි 330යි right ඒ තීරු ටික පහලට එකතු කරන්න ඕනේ 8යි 2යි 10යි 14න් 4 එකක් ඉදිරි 6යි 7යි 2යි 9යි 5යි 14යි එකක් ඉදිරි 7යි 8යි 9යි 4යි 13යි 1344යි 5යි 7යි right දැන් මේකෙදි පිරිවෙන් සමුච්චිතශය අඩු කරලා මෙතනට ගත්තත් ධාරණාගේ එකතුව මෙතනට ගත්තත් පිළිතුර සමාන වෙන්න ඕන 6 3යි 9යි
8යි 5යි 13යි 3යි 16න් 6 එකක් ඉතුරුයි 5යි 6යි 7යි 3යි 10යි 1069 14න් 5ක් 9 මේ පැතුනත් බලන්න ඕන 14න් 5ක් 9යි 13න් 7ක් 6යි ඊට පස්සේ 12න් 2ක් 10යි හරි මේ ටිකත් එකතු කරමු ජංගම වත්කම් 8යි 4යි 12යි 6යි 18න් 8 එකක් ඉතුරුයි 2 1 3 2 5 1 6යි 7යි 13න් 3 එකක් ඉතුරුයි 338යි 9 8යි 17න් 7 එකක් ඉතුරුයි 6යි 7යි 3යි 10න් බිඳුව එකක් ඉතුරුයි 1067ට බලන්න බැලන්ස් එක කියලා පහයි 2යි 7යි 8යි 4යි 12යි 8යි 20න් බිඳුව 2යි 3යි 2යි 5යි 1යි 6යි 1604 නේද 1067 නෙවෙයි 1607ට විශ්මය විල ගොඩක් වෙලාද දන්නේ මම බැලුවේ නෑ මේ පැත්ත රයිට් කට්ටිය දාලා තියෙන බැලන්ස් කියලා හොඳයි දිනිති අනිත් ඒවත් හදලා නේද ඊළඟ ඒවත් හදලා හොඳයි 1607 මට ගොඩක් අය පිළිතුරු දාලා තියෙනවා කලින් බැලන්ස් වුණ බව ගොඩක් අය කියන සියලු දෙනා නෙවෙයි රයිට් මම තප්පර කීපයක් දෙන්නම් අඩුපාඩු තියෙනවා හදාගන්න ඊළඟ එක ඒ වගේම ඊළඟ අභ්‍යාසය හදලා නැති අය හැකි ඉක්මනින් ඔය ආකෘති දෙකම හදාගන්න ඔක්කොම හදන්න වෙලා මදි නමුත් මම පොඩි කාලයක් දෙන්නම් අභ්‍යාස අංක 6 කියලා දාලා ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි ආකෘති රූල් කරන්න මේක මම මකන්නම් නේද ඔයාලට ඉස්සරහට එන්න තියෙන ගණනුත් එක්ක මේවා බොහොම සිම්පල් දැන් මේවයි අඩුපාඩු තියාගන්න එපා දශමිකවත් හරි මමත් රූල් කරනවා අභ්‍යාස අංක 6ට ආකෘති එහෙමනම් අතිරේක අභ්‍යාස අංක 6 ශුද්ධ ලාභය 150යි හා ගණන් හදලා මට උත්තර දාලා තියෙනවා හොඳයි මිලක්ෂි අතිරේක අභ්‍යාස අංක 6 ආකෘතිය තමයි මම මේ හදන්නේ ඉස්සෙල්ලම කලින් හදපු විදිහමයි එකම වගේ ඔයගොල්ලෝ CR පිටු දෙකක් තිබ්බනම් හොඳටම හැදි වැඩිත් එක්ක අපි ලියාගෙනමු සුපුන්ගේ ව්‍යාපාරය කාවින්දිත් කියන බැලන්ස් වුණා කියලා 354ට නේ බලමු අපි සුපුන්ගේ ව්‍යාපාරය සුපුන් ව්‍යාපාරය 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒ ලකුණ ගන්න හැමෝම ලියන්න ආදායම් ප්‍රකාශනය රුපියල් 1000 එකත් අත්‍යවශ්‍යයි දහස් වලින් හදනවා නම් දහස් කියලා නැත්නම් රුපියල් මූල්‍ය තත්ත්වය උඩම කාවින්ද කියලා තියෙන මූල්‍ය තත්ත්වය ගැන
උඩම විකුණුම් රූලක් තියන්න ආපස්සු එවුම් තිබ්බොත් අපි දන්නේ ගාන ඉතින් මතක තිබ්බොත් ඉතින් ගැටලුවක් නැතුවම ලියන්න. මම නැති ගාන බැලුවෙත් නැහැ. මම බැලුවේ ලාභ හොලා ප්‍රකාශන ඉල්ල දැන් ඔයගොල්ලෝ ඇත්තටම ගාන හදන්නේ අද්දි හොඳම දේ ගාන අරගෙන බැලුවා මොකක්ද ඉල්ලලා තියෙන්නේ අයිටම ටික නිකන් දාල ග්ලාන්ස් එකක් පොඩ්ඩක් ආවට බලාගෙන එන්න. ඇස් බැල්මක් නිකන් දාගෙන එන්න. ඊට පස්සේ ඉලක්ක මතක තියන්නේ මේ ඔක්කොම ඔයාලට මේ කාටවත්. මේ අතිරේක තොරතුරුත් තියෙනවා බලාගෙන ඇවිල්ලා ඉල්ලන්නේ මොනවද? ලාභලා ප්‍රකාශනය මුලදත් ප්‍රකාශනය. ආකෘති ගැහුවා. මේ වගේදී කාලෙත් එක්කක් තියෙනවනේ ලොකු ගේමක්. අඩු කළා විකුණුම් පිරිවැය. එයටද ආරම්භක තොග. ගැනුම්. රෝල් පහක් තියලා අඩු කළා අවසන් තොග. දැන් මේක හුරු වෙන්න ඕන ටික ටික. දලලාභය. වෙනත් ආදායම්. වියදම් ටික ලියමු. බෙදා හැරීමේ වියදම්. පරිපාලන වියදම්. වෙනත් වියදම් මූල්‍ය වියදම්. right මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටත් එන්න. මේක ඉහිලිලියම සුපුන් ව්‍යාපාරය විස්සයි 21 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රුපියල් 1000 ඩුම ජංගම නොවනවත්කම් මෙතන ඉරක් ගහ ගන්න කමක් නැහැ. ජංගම නොවනවත්කම් අවස්ථා තුනක් එනවා. පිරිවැය දැන් ටික ටික අවබෝධ වෙනවනේ මොනවද මේ පිරිවැය සමුච්චිත ශේ කියන්නේ මොනවද? වැඩි විස්තර ඉස්සරහට එනවා. ධාරණ අගය. රූල් 6ක් හදක් තියලා ජංගම වත්කම්. රූල් 6ක් තියලා මුළු වත්කම්. ඊළඟට හිමිකම්. රූල් 4ක් තියලා ජංගම නොවන වගකීම්. රූල් 3ක් තියලා ජංගම වගකීම්. ආයි රූල් 6ක් වගේ තියලා මුළු හිමිකම් හා වගකීම්. මේ සමීකරණයමනේ. මුළු හිමිකම් හා වගකීම්. අර මේ බෝඩ් එකේ ලියලා තියෙන අකුරු පේනවද නැත්නම් අදහස දැනෙන නිසා ගන්නවද? පේනවද බෝඩ් එකේ අකුරු? බෝඩ් එකේ අකුරු බලා ගන්න පුළුවන්ද? මොකද කියන්නේ? පුළුවන් සර්. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඉතින් මේකෙත් අපි අතිරේක තොරතුරෙන් තමයි අභ්‍යාසය හදන්න පටන් ගන්නෙ. මම නැවතත් මම අහනවා මේ තවමත් රෝල් කරන අය ඉන්නවනම් කියන්න ඉක්මනින් ගාන හදන්න යන්නේ නැහැ. මම විනාඩියක් දෙනවා එහෙමනම්. තවමත් ඔයගොල්ලෝ ආකෘති රෝල් කරන අය ඉන්නවනම් ඉක්මනින් කියන්න. පන්තියනේ මට පේනවනේ ඔයගොල්ලෝ අඩ රෝල් අරගෙන මෙහෙ හරව එහෙම කරනකොට. නෑ නේ. දැන් මේක හැකි ඉක්මනින් අඩි රෝලක් භාවිතා කරන කෙනෙක් ඉන්නවනම් හැකි ඉක්මනින් ඒක හසුරවන්න පුරුදු වෙන්න. මම කියන්නේ අඩි රෝල විසිකලා දාන්න කියලා. අඩි රෝල පාවිච්චි කරනවා නමුත් ඒක වේගෙන් හසුරවන්න ඔයාලට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. අඩි රෝලක් ඕනෙත් නෑ ඉතින් ඇත්තටම ටක් ගාලා ඉරි ටික ගහගන්න පුළුවන් වෙයි. හරි එහෙනම් මම එනවා අතිරේක තොරතුරු අංක 1. නැවතත් මම අහනවා මේ
හරි දැන් කියන්නකෝ දැන් එහෙනවා මම ඇහුවේ මේනුක අවසාන තොගයේ ගිණුම්ගත කිරීමේ ද්විත්ව සරහන අතිරේක තොරතුරක් වට කියලා තියෙනවා වටිනාකමත් එක්ක කියන්නේ හරි ඉක්මනින් කියන කවුරුද දන්නේ කෙනෙක් මට පාඩම යන්න ඕන ගිනුම හර විකුණුම් ගිනුම බැර විකුණුම් ගිණුම බැර නෙවෙයි මම වරද්දලා තොග ගිණුම නම් හර විකුණුම් ගිණුමේ සම්බන්ධයක් නැහැ අවසන් තොගත් එක්ක එහෙම නම් අවබෝධ වෙලා නැහැ අවසන් තොග විකුණුම් පිළිවෙල ඒක කටපාඩම් කරලා ඒක ටික ටික අල්ලගන්න වැඩිය මම මුලින් හදපු ගණන් තියෙන්නේ පොල් ගණන් ෂර්ට් ගණන් අරම කලිසම් ගණන් ඒක ආයි බලන්න නේ මම තේරෙනවා නම් පොඩක් කතා කරන්න එහෙම ගෲප් එකේ ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න නේද වෙන අනවශ්‍ය මෙසේජ් දාන්න එපා එහෙම ඉන්නනම් ඒගොල්ලෝ දෙන්න කියන්න අපිට මෙන්න මේ ටික සහ අයිදවසක් දාලා තුන හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්න 10 දෙනෙක් ඉන්න එහෙම දැම්ම කොට දාගන්න ඔයගොල්ලෝ උනන්දුව තිබ්බොත් මම අතිරේක වෙලාවක් දාලා කියලා දෙනවා එකෙන් කෙනා වෙන කෙනෙකුට ඒක දෙනෙක් හිටියොත් මට ඒක ලේසි ඒ ගෲප් එක කතා කරලා සීගලුවා හරියට මම අතිරේක තොරතුරු අංක 1 අවසන් තොගේ 10000යි 2000 වලින් හදන්නේ ද්විත්ව සරහන තමයි තොග ගිණුම හර විකුණුම් පිළිවෙල බැල. අවසන් තොගේ කියන්නේ වත්කමක් බවට පත් වෙනවා. තොග ගිණුම හර කියන්නේ මම මෙන්න මෙතන ගෙනල්ලා ලියනවා. අවසන් තොගය ඉතිරුණ තොග ටික 10000ක් තියෙනවා. විකුණුම් පිළිවෙලෙන් අයින් කරන එක වියදම ඉවත් කරනවා. ඒක කියලා නෑ. එහෙම වෙන්නේ ඇයි කියලා අපි මුලින් මේක කතා කරමු. ඒක අවබෝධ නොවයි ප්‍රෝග්‍රෑම් කතා කරමු. විකුණුම් දැන් මම එනවා ශේෂ ප්‍රේක්ෂණයේ ඉහළ සිට පහළට ඉලක්කම අගින් ඉලක්කම අග කිව්වහම ලක්ෂ දෙක අවසානයේ ඉලක්කම අග නැත්නම් ඔකෙන්ට හරි දාන්න එපා ඉලක්කම මුලින් හරි දාන්න එපා කපාගෙන ඉලක්කම අවසානයේ ගැටලුවක් ගන්න මේ සවුන්ඩ් එක ටික කවුල් වෙලා වගේ තමයි බලන්න දැන් හරිද බලන්න දැන් හරි සර් right හොඳයි මම හිතන්නේ බැටරි රිප්ලේස් කරන වෙලාවේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඇති මම එහෙනම් ලියනවා විකුණුම් මම නැවත කියන්නම් කිව්ව දේ විකුණුම් ඉලක්කම අවසානයේ හරියක් දාලා ගන්න ටික් කරලා ගන්න ලක්ෂ 2යි ඒ කියන්නේ 200යි ඒත් එක්කම දැන් ඔළුවේ තියෙනවා ලාභ හෝලා ප්‍රකාශනයේ තියෙන ආදායම් වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන වත්කම් වගකීම් හිමිකම් ඒවත් ඔළුවේ තියාගෙන යමු ඊට පස්සේ මෝටර රථය 70යි අපි පොඩ්ඩක් බලනවා ඉඩම් ගොඩනැගිලි එහෙම තියනවද කියලාත් මොකද ඒකත් අපි ලියන්නේ ওই ඉඩම් එහෙම තියෙනවා ඒ නිසා මම රෝල් දෙකක් තියලා ලියනවා අපි ගොඩනැගිලිත් පේන්න තියෙනවා නම් ගොඩනැගිලි වලටත් තියමු ඒ වගේ වෙලාවක බලන්න වෙනවා අභ්‍යාසය පොඩ්ඩක් නෑ නේද දෙවෙනි තිරුලිවත් කමක් නෑ මෝටර රථය 70යි එක රූලක් තියන්න ද්‍රවශීලතා අනුපිළිවෙල කියන එක 70යි ගැනුම් 53යි බහන්න ගෙනල්ලා තියෙනවා 53ක ඉලක්ක මගින් හරියක් දැම්ම ගත්තා හරියක් දාන්න කියන නැත්නම් ඔයගොල්ලෝ විභාග වලදී මේ අතෑරෙනවා අමතක වෙලා ටික් කරලා දැන් පුරුද්දක් මේ හදාගන්නේ අග ටික් කරනවා ලියනවා සමහරව ලියලා ටික් කරනවා ඒව වැඩක් නැහැ මම කියන්නේ මේ කියන වචනයක් පාසා හරියට ගන්න ටික් කරා ගෙනල්ලා ලිව්වා එහෙම හුරු වෙන්න ආරම්භක තොග 20යි 4යි එක තොග 12යි ගොඩනැගිලි කුලී 4යි පරිපාලන වියදම් කියලා දාමු විදුලි ගාස්තු 3යි පරිපාලන වියදම් ප්‍රචාරණ වියදම් 2යි බෙදා හැරීමේ වියදම් වෙළඳ ලැබිය යුතු ගිණුම් වත්කම් නම් මෙහි වෙළඳ මේ හුරු වේ ඔයගොල්ලෝ ටික කාලයක් යනකොට තොගයට පස්සේ ඉන්නේ වෙළඳ ලැබිය යුතු ගිණුම් ඊට පස්සේ තමයි අනිකුත් එන්නේ මුදල් එන්නේ යටටම වෙළඳ ලැබිය යුතු ගිණුම් 20යි වෙළඳ ගෙවිය යුතු ගිණුම් 18යි ජංගම වගකීම් වල උඩම අපි ලියනවා යා වෙළඳ ගෙවිය යුතු ගිණුම් බලන්න එයා බැර පැත්තේ තියෙන වගකීමක් නිසා ඒ ඔක්කොම අල්ල ගන්න වැඩි
වෙළඳ ගෙවිය යුතු කොහෙද ලියන්නේ කියලා නේද වගකීමක් බැර ශේෂයක් අඳුරගන්න. බැංකු ගාස්තු මොන වියදමක්ද? මූල්‍ය වියදම. ඔව් බොහොම හොඳයි. මූල්‍ය වියදම්. බැංකු ගාස්තු අපි මූල්‍ය වියදම් වලට දානවා. 2යි. මෝටර රථ ෂය අපි ලියමු බෙදා හැරීමේ වියදම් යටතේ කලින් ලිව්වනේ. වටිනාකම 3යි. ලී බඩු ෂය පරිපාලන වියදම් 2යි. මුදල් ශේෂය 12යි. අපි ජංගම වත්කමක් පහලින් ලියනවා. මුදල් ශේෂය 12යි. ගැනිලි කොහෙද ලියන්නේ? ගැනිලි මොන වර්ගයේ ගිණුමක්ද? ගැනිලි මොන වර්ගයේ ගිණුමක්ද? හිමිකම් ගිණුම. හිමිකම් ගිණුමක්. ආ දන්නවා මෙතන ප්‍රාග්ධනයේ ශුද්ධ ලාභ එකතු කරලා එකතුව ගන්න රූල් තුනක් තියලා ප්‍රාග්ධනයේ ලාභ එකතුවත් ගන්න එපා. හතරවෙනි එක අඩු කළා ගැනිලි. ගැනිලි අපි අඩු කරනවා 14ක්. මේක තියෙන විදිහට ලියමු. ඒවා ඊට උඩින් ප්‍රාග්ධනය හොය ඉන්නේ. ලී බඩු පිරිවැයට 37යි. මේ රටාවම හුරු වෙන්න වෙන විකල්ප ක්‍රමවලට ගියොත් ඔයාට සමාගම් ගන්න හරියට මේ පැත්තට යද්දි ආරවුලක පටලවිලා තියෙයි. ප්‍රාග්ධනයේ 100යි. හිමිකම් යටතේ ඉඩම් පිරිවැයට 220යි උඩින්ම තියෙන්න ඕන. ඉඩම් 220යි. විවිධ ආදායම් 20යි වෙනත් ආදායම්. ෂය සඳහා ඉඩහැරීම මෝටර රථ 10යි. ඉඩම් සාමාන්‍යයෙන් ෂය කරන්නේ නැහැ. ෂය ඉඩහැරීම කියන්නේ සමාන නමක් සමුච්චිත ෂය. ලී බඩු උපකරණ 5යි. කොමිස් ආදායම් 5යි වෙනත් ආදායම්. දුන්වට්ටම් හරපැත්තේ තියෙන වියදමක් නිසා බෙදා හැරීමේ වියදම්. දුන්වට්ටම් හරපැත්තේ තියෙන වියදමක් නිසා බෙදා හැරීමේ වියදම්. ලදවට්ටම් ආදායම් බැරපැත්තේ තියෙන්නේ ආදායම් බැරපැත්තට යන්නේ ආදායම් ගිණුම් බැරශේෂ. ලදවට්ටම් බැරපැත්තේ 2යි 2000යි. බොල්ණය බෙදා හැරීමේ වියදමක්. දැන් ඔයගොල්ලෝ ගාන චෙක් කරනවා නම් ඒ අයිතමයකින් හරියක් දාගත්තට කමන්නේ පොඩි හරියක්. රතු පෑනෙන් පොඩි හරියක් දාගත්තට කමන්නේ. අපිට වාගේ පුතායි කවද බලන්න වෙයිද දන්නේ. ආපසු එවුම් 2යි විකුණුම් වලින් අඩු කරන්න. ආපසු එවුම් ආපසු එවල තියෙන 2000ක තොග. ආපසු යැවුම් 2යි ගැනුම් ළඟින් අඩු කරන්න. වරහන දාලම තියන අඩු කරන ඒවා. ඒකෙත් හර බැර අඳුර ගන්න. ආපසු එවුම් කියන්නේ හර ශේෂයක්, ආපසු එවුම් බැර ශේෂයක්. වචන දෙක මාරු කරලා දුන්නත් අපිට කමක් නැහැ. අපි දන්නවා හර පැත්තේ තියෙන්නේ ආපසු එවුම්. බැර පැත්තේ තියෙන්නේ ආපසු එවුම්. අවශ්‍ය නම් පොඩි නෝට් එකකුත් දාගන්න. විකුණුම් කොමිස් 1යි බෙදා හැරීමේ වියදම්. විකුණුම් කොමිස් 1යි. දිගු කාලීන බැංකු ණය 100යි. ජංගම නොවන වකීම් දිගු කාලීන බැංකු ණය. අන්තිම පේලියට ගත්තා කීපයක් නැති නිසා. තිබ්බනම් මේක එකතු කරලා ගන්න යාකට. එච්චරයි. සුළු කරමු. ඉස්සෙල්ලම ලාභය හදා ගන්න ඕන. අරය සුළු කරන්න යන්නේ නැහැ. එහෙමනම් විකුණුම් ආදායම 198යි. විකුණුම් පිරිවැය බලමු. 63න් 10ක් ගියහම 53යි. දල ලාභය ඔයාට ඇවිල්ලා ඇති 8න් 3ක් 5යි 9න් 5ක් 4යි 145යි. වෙනත් ආදායම් වල එකතුව 27යි. දැන් 7යි 5යි 12න් 2 එකක් ඉතුරුයි 4යි 2යි 6යි 7යි 172යි වෙනත් ආදායම් එකතු කළ පසු පිළිතුර. මේක වෙනත් වියදම් දීලා නැහැ. 3යි 2යි 5යි 2යි 7යි 3යි 10යි 1යි 11යි 4යි 3යි 7යි 2යි 9යි වෙනත් වියදම් නැහැ. මූල්‍ය වියදම් 2යි.
22යි මුළු වියදම්. එහෙනම් අපිට කාලච්ඡේදයේ ලාභය ශුද්ධ ලාභය එනවා 150ක 1,50,000. ඒ ඉදිරියෙන් ලියන්න ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියලා ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. දැන් මම මේ දිගට හදාගෙන යන්නේ ඕගොල්ලෝ ගෙදරදී හදපු අභ්‍යාස නිසා. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුම මාරු කළා. අන්න බලන්න මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය සම්බන්ධ වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් එක්ක මෙන්න මෙතනින්. නේද? එතනින් තමයි ජොයින් වෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනයට එකතු කරනවා ශුද්ධ ලාභය නැත්නම් කාලච්ඡේදයේ ලාභය 150යි. අපි මුලින් ඉඳලා සුළු කරන් එමු. ඉඩම් 220මයි මෙයා 60යි මෙයා 32යි මෝටර රථ ලීබඩු පිළිවෙලින්. මේ ඉර ගහන හැටිත් බලන්න 7යි එකක් ඉතුරුයි 312යි. මෙයාගෙන් මෙයා අඩු කළත් මේ තුන් දෙනා එකතු කළත් අපිට ලැබෙන්නේ 312. රයිට් මෙතන හිස් තැනක් තිබ්බට කමක් නැහැ රූලත් දෙකක් ඒක ගැටලුවක් නැහැ. 20යි 30යි 42යි 2යි 2යි 4යි 4යි 5යි 354යි. මෙතන 250න් 14ක් කියන්නේ 236යි. ඔව් 354ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මෙන්න මේ විදිහට වඩ බැලන්ස් වෙලා තියෙනවා. රයිට් දැන් මේකේ මේ වැඩ හරිනම් මේක මම මකන්න ගැටලුවක් නැත්නම් මෙසේජ් එකක් දාන්න බලන්න ඕකේ කියලා මේ අභ්‍යාසය හරිනම්. හරි. එහෙනම් මම බෝඩ් එක මකන්නම්. මගලා අපි අර ගැලපුම් සටහන් කියන එක පොඩි හැඳින්වීමක් කරලා තියමු. එතකොට අපිට ඊළඟ දවසේ ගැලපුම් සටහන් ටික ආරම්භ කරන් යන්න පුළුවන්. නැත්නම් අපි ගැලපුම් සටහන් ඒ ටික එහෙමම ඊළඟ දවසට කල් දාමුද අපි ගහරුවාද හම් වෙන නිසා. මොකද කියන්නේ ඔයගොල්ලෝ අදහස? හොඳයි සර්. එහෙම හොඳයි නේ. දැන් මහන්සි වුණ වෙලාවේ වටිනම දෙයක් ගැලපුම් සටහන්. හරි එහෙමනම් මම ඕගොල්ලෝ පොඩි සූදානමකින් එන්න. විශේෂයෙන් මම මේ ටික කියනවා. අච්චු පොතක් නෑ නේ වඩ තියෙන මොකද්ද? ගුරුවත් පොත නේද? ටීචර්ස් ගයිඩ් එක. ටීචර්ස් ගයිඩ් එකත් හොඳින් බලලා මූල ප්‍රකාශන කියන පාඩම මුල ටික බලන්න. සහ මගෙත් මේ ගැලපුම් සටහන් කියන ටික මුල ටික කියවලා ටිකක් අවබෝධයක් ඇතුව එන්න. එතකොට අපිට වැඩේ ලේසි අරගෙන යනවා. මට එහෙම ඒව කියවත් දින ගැටලු වෙනම ලියා ගන්න. හරි එහෙමනම් ඔයගොල්ලෝ විශේෂ ප්‍රශ්න මොනවා හරි අහන්න තියෙනවා නම් ඉන්න. අපිට පොඩි වෙලාවක් ඉතුරු වුණත් මම අද වැඩ කටයුතු අවසන් කරනවා එහෙනම්. හරි එහෙමනම් බුස්සරණයි පරිස්සමෙන් ඉන්න. ගැටලු තියෙන අය ඉන්න. ගැටලු විසඳ ගන්න තියෙනවා නම්
ස්වාධිකාරය කියන එක දාන්න කොහෙටද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය? ස්වාධිකාරය අපිට ගිණුම් ගත කරන්න නම් එන්නේ නැහැ. ඒක අස්පෘශ්‍යවත්කම් ප්‍රමිතය. උසස් පෙළට අපිට ඒ ප්‍රමිතයක් නැහැ. අස්පෘශ්‍යවත්කම් intangible assets කියන එක. ඒක අර සාමාන්‍යයෙන් ලියනවා නම් අස්පෘශ්‍යවත්කම් පෙන්නනවා නම් අපිට පෙන්වන්න පුළුවන් අපි ආයෝජන ලිව්ව තැන තමයි. එන්නේ නැහැ අපිට. ඔය ඩබල් AT හරි කොහෙද ප්‍රශ්නයක් දහන්නේ නැත්තම් මොකද ගැටලුව? ඔව් සර් ඩබල් AT එකේ ගාන මේ පේපර් එකේ තිබිච්ච එක. හා ඒවයි තියෙනවා. එතකොට අපිට එන්නේ නැහැ. අපි උසස් පෙළ පාස් පේපර්ස් අරන් බලන්න මේ අපිට ඒක අදාළ නැහැ අස්පෘශ්‍යවත්කම් නැති නිසා. හරි සර් මේ ටියුට් දුන්නේ මට අයුපේක්ෂිතයි විතරයිද? ටියුට්ස් 4ක් මම හිතන්නේ එව්වා කියලා තමයි කිව්වේ. පොඩ්ඩක් බලන්න මේ මොකද මම කියලා යව්වේ මම නෙවෙයි යව්වේ. print කරන තැනින් එතනින් දාලා මම යවන්න කියලා කිව්වේ යන කෙනෙක් අද. එතකොට බලන්න 4ක් අනිත් දෙන්න ගන්න කොහොමද දන්නේ නේද? චානුලයි ෆර්හානුනේ ඉන්නේ. ඔව් එතකොට මම ෆර්හාන්ගෙන් ඇහුවාමකෝ ඔයාගේ අතරම දෙන්න කමක් නැහැ කියලා. මං චානුලට කියන්නම් එහෙනම් මේ ඒ දෙන්නට එතනින් ගන්නයි කියලා. හරි හරි. හරි.